වෙනි සඳුදා ධර්ම දේශනාව පැවැත්වීම සඳහා ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කර වදාරා සිටින්නේ බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැයගොඩපළ විමල ඥාන ගරු ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේව සාදුකාරයක් දී පාද නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දිනයේදී මෙම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ දෙසැම්බර් මාස 21 වෙනිදා උපන් දිනය සමරන කමලා පියසේන මෑණියන්ට සහ සමන් අයියාට සෙත් පැතීමටත් මීට අවුරුදු 25කට පෙර පරලෝ සැපත් එම් පියසේන පියාණන් හට පින් පිණිසත් ධර්ම දේශනාව සඳහා දායකත්වය සපයන්නේ සනත් ශමිතා සහ දසුන් යන සදහැවතුන් විසින්. සුජීවත්ව වාසය කරන වී.ටී. සමරසිංහ පියාණන්ට සහ ස්වර්ණලතාද සිල්වා මෑණියන්ට කායික මානසික නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමටත් පරලෝ සැපත් ජයන්තද සිල්වා පියාණන් හට සහ චන්ද්‍රවතී සමරසිංහ මෑණියන් හට පින් අනුමෝදන් කිරීම පිණිසත් මෙම දරුවන් සහ මුණුබුරන් විසින්ද අද මෙම ධර්ම දේශනාව සඳහා බැතිබර දායකත්වයේ සපයනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සිටින පිරිස ශීලයෙහි පිහිටුවා ධර්ම දේශනාව ආරම්භ කරන මෙන් ඔබ වහන්සේට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. සිත සමාදන් වීම සඳහා කවුරුත් නමස්කාරය කියන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාඩට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වාප්පමාදීන සම්පාදී තම්භං. ආම භන්තේ සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාම තමන් ඉන්න එරියාව පහසුවෙන් තබාගෙන ඉන්න එරියාවට කවුරු සිහිපීටුව ගන්න. මං මේ මොහොතේ ඉඳගෙන ඉන්න කියලා ඉන්න එරියාවට සිහිපවත්තන්න. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. ඒ වගේම උන්වහන්සේ දේශනා කරන ලද ධර්මයේ මේ ලෝකේ පවතින්නේ ඊටාම කලාතුරකින්. ඒ වගේ මේ දේශනා කරන ධර්මය ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අය පහළ වෙන්නෙත් ඉතාමත්ම කලාතුරකින්. මේ ලෝකයේ මේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තිබෙනවා. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ අවබෝධ කරගත්තේ උතුම් සීසත් ධර්මය මේ මිහිපිට පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුර තුළින් ඒ ධර්මය ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන්නට අපිට භාග්‍ය වාසනාව උදා වෙලා තිබෙනවා. අපේ ජීවිතයට ලැබුණාව මේ පරම දුර්ලභ අවස්ථාව මේ උතුම් මොහොත අපිට තව කොතෙක් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටවත් කියන්නට බැහැ. හේතුව තමයි ජීවිතය කියන්නේ හරිම තාවකාලිකයි. බුදුරජාණන් වහන්සේ එය උපමා කරන්නේ තන අග තියෙන පිණිබිඳක් වගේ කියලා. තන අග තියෙනු පිණිබිඳ ඕනම මොහොතක බිමට පතිත වෙන්නට පුළුවන්. කිසිම හයියක් හත්තියක් නැහැ. අපේ ජීවිතයත් එහෙමයි ඕනම මොහොතක ජීවිතය මරණයට පත්වෙන්න පුළුවන්. එවගේම ජීවිතය හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනින් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලාගෙන යනවා. කිසිම මොහොතක් ගඟ නතර වෙන්නේ නැහැ. ජීවිතයත් එහෙමයි. උපන් දවසේ ඉඳලා මේ ජීවිතේ වේගෙන් ගලාගෙන යන්නේ මරණය කරා. කිසිම මොහොතක් කිසිම දවසක් නතර වෙන්නේ නැහැ. ඒ වගේම ජීවිතේ හරියට මරණයට කැපුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණ තැනට රැගෙන යනකොට තියෙන සෑම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි. අප ජීවිතත් එහෙමයි. මේ ගෙවන හැම දවසක් පාසාම රාත්‍රියක් පැයක් විනාඩියක් තප්පරයක් පාසාම ජීවිතය පියමන්න ගන්න මරණයටයි. ඒ වගේම ජීවිතයේ දී ඇඳිරක් වගේ දී ඇඳිර වහාම මැකෙනවා. මැකෙන ඉර කවදාකවත් දකින්න ලැබෙන්නෙත් නැහැ. ජීවිතයත් එහෙමයි. කොයි මොහොතකදී හෝ මරණය මේ ජීවිතේ මැකෙනවා. මරණය මැකී යන ජීවිතය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. මේ විදියට ගත්තහම ජීවිතයේ කිසිම හයියක් හත්තියක් නැති වේගේ මරණය කරා යන මරණය කරාම පියමන්නගෙන මරණය මැකී යන ජීවිතයක්. මරණය අපිට නොයෙක් හේතුන්ගෙන් සිද්ධ වෙන්නට පුළුවන්. අපි කනබොන ආහාරපාන බැරි වෙලාවක් වසක් විසක් වුණොත්
සතෙක් සර්පයෙක් දෂ්ට කරොත් මනුෂ්‍ය අමනුෂ්‍ය කරදරවලට ලක් වුණොත් වාත පිතසෙම තුන්දොස් කිපුණොත් පරිහරණය කරන නොයෙක් දේවල් මුල් කරගෙන බාහිර ඇතිවෙන උපද්‍රව කරදර මුල් කරගෙන ජීවිතය මරණයට පත්වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතය අනියතයි මරණය කාන්තීම සිද්ධ වෙන දෙයක්. එම නිසාම අපි මේ ගත කරන්න අපේ ජීවිතය අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන මාසකීපේ සතිකීපේ දිනිකීපේ වෙන්න පුළුවන්. සමහර වෙලාට අවසාන දවස වෙන්නටත් පුළුවන්. ඒ නිසාම අපේ මේ අවසාන බණ ඇසීම දේශනය වෙන්නත් පුළුවන්. ලොව්තුරා බුදු කෙනෙකුගේ ධර්මය අපිට හැමදාම සංසාරය මුණ ගැහුණේ නෑ. මේ මොහොතේ අපිට භාග්‍යවාසනාව උදා වෙලා තිබෙනවා. ඒ නිසා අපේ මනස බාහිර අරමුණු වලට යන්න නොදී සම්පූර්ණ මේ දේශනයටම අපේ මනස යොමු කරගෙන මම මේ ධර්මයේ අවබෝධ කරගන්නවාය කියන දැඩි මානසිකත්වය ඇති කරගෙන අපි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදය අනුශාසනාව සෙවනය කිරීම සඳහා අපි කවුරු සාදුකාරයක් පවත්තුමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යංච භික්ඛවේ චේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේ තං හෝති විඤ්ඤාණස්ස තිතියාති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, අදත් අපි මේ සන්ධ්‍යායාමේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු ඒ උතුම් වටිනා ධර්මය අපි මේ මොහොතේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙනවා. ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තයට අයිති දේශනාවක්. මේ දේශනාවේ නම ဒုတိ ය චේතනා සූත්‍රය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න අවධියකදී භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා මේ දේශනාව සිද්ධ කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේ නිරන්තරයෙන්ම භික්ෂූන් වහන්සේලාට සෑම දවසකදීම අවවාද අනුශාසනා ධර්ම දේශනා කරනවා. හේතුව තමයි බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න, නිවන් දකින්න, නිවන් අවබෝධ කරගන්න විමුක්තායතන කියලා අපිට පහක් දේශනා කරලා තියෙනවා. විමුක්ත කියන්නේ නිදහස් වෙන්න, ආයතනය කියන්නේ ඒ නිදහස් වීම සකස් කරලා දෙන තැනට. එතකොට ඒ විමුක්තායතන පහම බුදුරජාණන් වහන්සේගේ කාලේ ශ්‍රාවකයන් වරින් වර ඒ ආයතනයන් නැත්නම් විමුක්තායතනයන් කරා පැමිණියා. ඒ නිසාම ඒ අයට නිදහස්වීම කියන දේ සකස් කර ගැනීමේ හැකියාව ලැබුණා. ධර්මශ්‍රවණය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ විමුක්තායතනයක්. දැන් අද කාලේ ධර්මය අවබෝධ කරගන්න අපි ඔක්කොම හිතන්නේ භාවනා කිරීමම කරන්න ඕනි ධර්මය අවබෝධ කරගන්න කියලා. නිවන් දකින්න කියලා. බුදුරජාණන් වහන්සේ කාලේ මේ ධර්මශ්‍රවණය කිරීම නියුත්තායතනයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම ධර්මයේ දේශනා කිරීම කියන්නෙත් විමුක්තායතනයක් හැටියට දේශනා කරනවා. දේශනා කරන එක දේශකයන් වහන්සේටත් විමුක්තායතනයක්. ඒ වගේම ධර්මයේ සජ්ජායනා කිරීමත් විමුක්තායතනයක්. ධර්මය සම්මර්ෂණය කරනවා. ඒ ධර්ම සම්මර්ෂණයත් විමුක්තායතනයක්. ඒ වගේම සමත විපස්සනා වශයෙන් භාවනා වැඩීමත් විමුක්තායතනයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා ඒ කාලේ නිරන්තරයෙන්ම මේ ධර්මය ශ්‍රවණය කිරීම කියන මේ විමුක්තායතන නිතරම පුරුදු පුහුණු කරලා තියෙනවා. එතකොට අපි
සෝතාපන්න වෙන්න පුළුවන්, සකදාගාමි වෙන්න පුළුවන්, අනාගාමි වෙන්න පුළුවන්, අරහත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ ප්‍රඥාව අවබෝධ කරගන්න මේ හැම දෙයකටම හේතු වෙන කාරණේ තමයි යෝනිසෝ මනසිකාරය. ඒතර යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නේ සද්ධර්ම ශ්‍රවණය කරලා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයේ තමයි අපි නැවත යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්නේ නැත්නම් නුවණින් මෙනෙහි කරන්නේ. ඒතර යෝනිසෝ මනසිකාරය කියන්නේ ආදීනුව සහිත දේවල් වල ආදීනුව කල්පනා කිරීම තමයි යෝනිසෝ මනසිකාරය. ආනිසංසදාය කුසල ධර්මයන් තුළ ආනිසංස කල්පනා කිරීම තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතකොට අයෝනිසෝ මනසිකාරය කියන්නේ ආස්වාද ජනක දේවල් වල ආස්වාදයේ පමණක් කල්පනා කිරීම. එතකොට මේ යෝනිසෝ මනසිකාරය කරන්න නම් අර සද්ධර්ම ශ්‍රවණය තියෙන්නට ඕනී. එතට අපි මෙනෙහි කරන්නේ නැත්තන් සිහි කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්. එතට අපි ඒකට කියන සද්ධර්මය කියලා. සත් කියන්නේ ඇත්තට ජීවිතයේ තින යථාර්ථයන් තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ තියෙන්නේ. උන්වහන්සේ මේ ජීවිතය ඇත්ත යථා ස්වභාවය කෙනෙක තමයි දේශනා කරන්නේ. සෑම දෙයකම ඇත්ත උන්වහන්සේ දේශනා කරන. ආනේ දේශනා කරපු යථා ස්වභාවය නැවත කෙනෙ කල්පනා කිරීමට තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. එතොට අපිට මේ ධර්මශ්‍රවනය කරනකොට අපි මොකක්ද කරන්නේ. යථාර්ථය නැවත විකාශනය කරනවා. යථාර්ථය පෙන්නනවා. ඒවගේම මෙනෙහි කළ යුතු සිහි කළ යුතු ධර්මතා අවබෝධ කළ යුතු ධර්මතා අපි පෙන්නනවා. එතකොට ආන්නේ අහපුදේ නැවත තමන්ගේ නුවණින් විමසා බැලීමට තමයි අපි යෝනිසෝ මනසිකාරය කියන්නේ. එතර උන්වහන්සේ දේශනා කරපු දේම තමයි අපි මෙනෙහි කරන්නේ. එතොට ඒක සෙවනය කරන වෙලාවිදිත් කෙනෙකුට කරන්න පුළුවන්. ඒකයි දැන් අපි දන්නවා අකුසලයක් සකස් වෙන්නත් හිතට මනසිකාරය කියන කෝණය කරගෙන අයෝනිසෝ මනසිකාරය. දැන් කෙනෙක් ද්වේෂ සහගත දෙයක් කතා කරනවා කියනවා. එතකොට අහන් ඉන්න කෙනාට මොකද වෙන්නේ? කේන්තිය සකස් වෙනවා. එහෙම කේන්තිය සකස් වෙන්නේ ඇයි? එයා ඒ කියන දේ මෙනෙහි කරනවා, මනසිකාර කරනවා. දැන් කියන දේ අහගෙන ඉන්නේ නැත්තම්, කියන දේ ගැන මෙනෙහි කරන්නේ නැත්තම් අරය කොච්චර පැයගානක් කේන්ති ඇති වෙන දෙයක් කතා කරත් අනිත් එක්කනට එහෙම කේන්ති ඇති වෙන්නේ නැහැ. එහෙනම් අර කියන දේ එයා ඒ මොහොතේ මොකද කරන්න ඕනේ? මනසිකාර කරන්න ඕනේ. එයා වෙනත් අරමුණක ඉන්නවා නම්, වෙනත් සිතුවිලි වල ඉන්නවා නම් අරයා මොනවා කිව්වත් එයාට කිසි ගාණක් නැහැ. ඒතරි මනසිකාරය තුල තමයි අර එයාට කේන්ති ඇති වෙන්නේ, ආශාවක් ඇති වෙනවා නම් ආශාව ඇති වෙන්නේ. ආන්නේ අර පුජ්‍යලයා ඒ දේ කතා කරන මොහොතේමයි. ආන්නේ වගේම තමයි මේ ආදීනුවක් අපි දේශනා කරනකොට ඒ මොහොතේ එයාට ආදීනුව මෙනෙහි කරොත් මොකද වෙන්නේ? ආන්නේ ආදීනුව පිළිබඳව යට අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒකයි මේ බණ අහන වෙලාවල් වලදී කට්ටිය ධර්මය අවබෝධ කරගන්නේ. සෝතාපන්න වෙනවා, සකදාගාමී වෙනවා, අනාගාමී වෙනවා, අරහත් වෙනවා. සමහර එකම දේශනේ පළවෙනි දවසේ අහනකොට පැහැදීම ඇති වෙනවා. යම් අවබෝධයක් ඇති වෙනවා. දෙවෙනි දවසේ ඒ දේශනාවම අහනකොට රහත් වෙනවා. අර භික්ෂුණීන් වහන්සේලාට නන්දකෝවාද කියන සූත්‍රය දේශනා කරනකොට ඒ නන්දක ස්වාමීන් වහන්සේ පළවෙනි දවසෙත් ගිහිල්ලා එකම දේශනය කරනවා. දෙවෙනි දවසෙත් එකම දේශනේ කරනවා. දැන් අපි මිනිසුන්ට ආසාවක් ඇති වෙන්න උනත් එහෙමයි. පළවෙනි දවසෙත් ගිහිල්ලා දෙයක් වර්ණනා කරනවා. දෙවෙනි දවසෙත් ගිහිල්ලා ඒකම ආයෙ වර්ණනා කරනවා. නේද? දැන් වෙළඳ දැන්වීම දාන්නෙත් එහෙමනේ. පළවෙනි දවසෙත් ඒ ඇඩ් එකමයි. දෙවෙනි දවසෙත් ඒ දැන්වීමමයි. තුන්වෙනි දවසෙත් ඒකමයි. හැබැයි ඒක අහන්න මිනිස්සු මොකද කරන්නේ? ඒක මෙනෙහි කරනවා. ඊට පස්සේ අන්න මිනිස්සු ඒ සම්බන්ධව ආශාවල් ඒ හැඟීම් ඇති වෙනවා. ආන්නේ වගේ තමයි මේ අපි නැවත මේ ආදීනෝ සෙවණේ කරන්න ඒ ආදීනුව මෙනෙහි කරොත් අපිට අන්න අවබෝධ කරගන්න තියෙනවා. ඒ නිසා මේ සද්ධර්ම ශ්‍රවණය ඒ වගේම දේශනා කිරීම, දේශනා කරනකොට කෙනෙක් ආදීනුව කියනවා, තමමුත් ඒ ආදීනුව මෙනෙහි කරොත් එයාටත් ඇති වෙනවා. දැන් අපි කේන්ති යන දෙයක් කතා කරොත් කීර කෙනාට සමට කේන්ති ඇති වෙනවා. දුක ඇති වෙන දෙයක් වුත් එයාත් අඬන තමයි ඒ දුක් ගැනවිල කතා කරන්නේ. ඒ විදිහට. ඒ වගේම ධර්ම සම්මර්ෂණය, ඒ වගේම ධර්ම සජ්ජායනාව මේ ඔක්කොම විමුක්තායතන හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒතර මේ හැමතැනදීම අපි කරන්න ඕනේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. ඒතර බණ අහන වෙලාවෙත් යෝනිසෝ මනසිකාරය දෙන්නේ. දේශනා කරනකොට යෝනිසෝ මනසිකාරය දීලා දේශනා කරන්න ඕනේ. සජ්ජායනාවේදීත් යෝනිසෝ මනසිකාරය දෙන්න ඕනේ. ධර්ම සම්මර්ෂණයේත් යෝනිසෝ මනසිකාරය දෙන්න ඕනේ. සමත විපස්සනා භාවනාවේදීත් යෝනිසෝ මනසිකාරය තමයි සිද්ධ කරන්නේ. ඒ නිසා
ඒකයි සෝතාපන්න වෙන්න අංග කියනකොට සද්ධර්මංශවනයයි යෝනිසු මනසිකාරය කියන්නේ. ඉතිඒක ඒ පස්සාකාරයකට කෙනෙකුට මේ යෝනිසු මනසිකාරය කරන්න පුළුවන් අහන වෙලාවෙත් යෝනිසු මනසිකාරය කරන්න පුළුවන් කියන වෙලාවෙත් කරන්න පුළුවන් සජ්්‍යායනා කරන වෙලාවෙත් යෝනිසු මනසිකාරය කරන්න පුළුවන්. ඒ වගේම ධර්මය විමසීම තුළත් තම සමර්ශනය තුළත් කරන්න පුළුවන් සමතය වඩන වෙලාවෙත් පුළුවන් විපශනාව වඩන වෙලාවෙත් එයට කරන්න පුළුවන්. එතොට මේ විදියට මේ පස්තනදීම යෝනිසෝ මනසකාරය තුළින් තමයි හැබැයියට අර විමුත්තිය නිදහස්වීම කෙනෙක සකතස් වෙන්නේ. එතට අපි දන්න සම්මාධිට්‍ය ඇතිවෙන්ට යෝනිසෝ මනසිකාරය කරන්න ොලිත ඔය නිසා මේ යෝනිසෝ මනසිකාරය ඒ පස්තනදීම කෙනෙකුට කරන්න හැකියාව තියෙනවා. ඉති ඒකයි බුදුරජාණන් වන්සේ පුළුවන්තරම් මේ ධර්මය අහන්න ඒ වගේම තන්සුනාත සාදුකම් මනසිකරෝත පුළුවන්තරම් මේක මොකද කරන්න ඕනේ මනසිකාර කරන්න ඕනේ මනසිකාර කරන තරමට තමයි අවබෝධය කියනෙක දේ ඇතිවෙන්නේ ඒකයි. ද අපි දන්නවා කෙනෙත් ප්‍රශ්නයක් කිව් පමණට අපිට ප්‍රශ්නය ඇති වෙන්න මනසිකාර කරන තරමට තම අපිට ප්‍රශ්නය බරපතල වෙන්නේ ඒකයි පලවෙනි දවස ගානක්වත් නෑ දෙවිනි තුන්ගනි දවස යනකොට හදරනි පස්වනි දවසයනකොට අර ප්‍රශ්නයෙන් අපි සම්පූර්ණ වැහිල යනවා. එතට එතෙක් අපි මොකද කරලා තින්නේ මනසිකාර කරලා තියෙන එක අමත කරලා නැහැ. නැවත නැවතේ කීපු දේ ගැන අපි කල්පනා කරනවා ඒකයි. ඉතින් එතොට ඒ කරනකොට තමයි එකත් එක් අපිට බොහෝදේ ජීවිතය සිද්ධ වෙනවා. එතොට භාගිතුන් වහන්සේ මේ දේශනයේදී භික්ෂුන් වහන්සේ අමතල දේශනා කරනවා යංච භික්කවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඤ්ඥානස්ස ටිතියා. මහණනී යමක් පිළිබඳව අපි චේතනා කරනවාද. යමක් කල්පනා කරනවාද. යමක් අනුශය වශයෙන් පවත්වනවාද. ආරම්මනම් මේතං හෝති විඤ්ඥානස්ස ටිතියා. විඤ්ඥානයේ පවතින්ට ඒක අරමුණක් බවට පත්වෙනවා කියනවා. යම් මොහොතක චේතනා කරනවාද කල්පනා කරනවාද අනුශය වශයෙන් ඒදේ තුළ පවත්වනවාද ආන්නේක විඤ්ඥානයේ පැවැත්මට විඤ්ඥානස ටිතියා ආරම්මනක් අරමුණක් කියනවා. මකද විඤ්ඥාන නිතරම අරමුණක් අනු එක් තමයි නිතරම පවති අරමුණක් නැතුව දෙයක් දැනගන්න විදිහක් නෑ. ආරම්මනේ සතිවේ පතිට්ටා විඤ්ඥානස හෝතිම අරමුණක් ඇති වුණා විඤ්ඥානයට පිහිටක් තියෙන පිළිසරණත් තියෙනවා. තස්මින් පටිතය විඤ්ඥානය එතොට ඒ වගේ අරමුණක් පිහිටියාට පස විඤ්ඥානයේ වැඩි දියුණු වෙනවා. විඤ්ඥානය වැඩි දියුණු වෙන්නා. විරුල්ලේ නාමරූ කල්ස අවක්කන්ති හෝතිම විඤ්ඥානය සකස් වෙනකොටමකොද වෙන්නේ. නාමරූප සකස් වෙන නාමරූපය බැහැගන්නවා කෙ නාමරූප සකස් වෙනවා. නාමරූප පච්චයා මොකද වෙන්නේ සලායතනන් සලායතන පච්චයා පස්සු පස්සපච්චයා වේදනා වේදනා පච්චයා තන්නා පච්චයා උපාදාන උපාදාන පච්චය බව් බවපච්චයා ජාති ජාති පච්චයා ජරා මරණන් සෝක පරිදේව දුක්ක දූමන සුපායාසා සම්භවන්ති. ඒව මේ තස්ස කේවලස්ස දුක්කක්කන්දස්ස සමුදව මෙන්න මේ විදියට මේ සියලූම දුක්කස්කන්දේ හට ගැනීම සිද්ධ වෙනවා කියනවා. ඒවගේ බුදුරන් වන්සේ දේශනා කර නෝචේ භික්වේ චේතේති යමික් චේතනා කරන්නේ නැහැ. නෝචපකප්පේත කල්පනා කරන්නෙත් නැහැ. අතචේ අනුසේති නමුත් අනුශය වශයෙන් පවත්වනවා. ආරම්ම නම් මේ තං හෝති විඤ්ඥාන සිට ඒකත් විඤ්ඥානය පවතින් අරමුණක් බවට පත්වෙනවා. ඒ විඤ්ඥා ආරම්මනේ සති පතිත්තා විඤ්ඥාන එතොට අරමුණක් ඇතිවුණහ විඤ්ඥානයට පිහිටත් තියෙනවා. තස්මින් පතිතේ විඤ්ඥානය විරුල්ලේ නාමරූප පස්සාවක්කන්ද මේ විදියට අරමුණක් පැවතන විඤ්ඥානය වැඩි දියුණු වෙලා යනවා. විඤ්ඥාන වැඩි වෙනකොට නාමරූපයන්ගේ බැහැගැනීම සිද්ධ වෙනවා. නාමරූපච්චයා සලායතන සලායතන පච්චා පස්සු පස්ස පච්චයා වේදනා වේදනා පච්චා තන්නා තන්නා පච්චා උපාදානං උපාදාන පච්චා භවෝ භවපච්චා ජාති ජාතිපච්චා ජරාමරණං සෝක පරිදේව දුක්ඛ දෝමනං සුපායාසා සම්භවಂತಿ කියලා උන්වහන්සේ දේශනා කරනවා. යතෝචකෝ භික්වේ නෝචේව චේතයති යම් අවබෝධයකට යම් වැටහීමකට පත්වනාට පස්සේ කෙනෙක් නෝචේ චේතයති චේතනා කරන්නේ නෑ. නෝච පකප්පේති කල්පනා කරන්න යන්නෙත් නැහැ. නෝචේ අනුසේති අනුශය වසයෙන් දේවල් පවත්තන්න යන්නෙත් නෑ. ආරම්මනම් මේ තන්න හොති විඤ්ඥාන සිතිය ඇතුළ විඤ්ඥානයට පවතින් අරමුණක් නෑ. ආරම්මනේ අසති අරමුණක් නැතිවුණහම් විඤ්ඥාන පතිත්තා විඤ්ඥාන සෝති විඤ්ඥානයට පිහිටක් නැහැ.
තදපට්ඨිත විඤ්ඤාණ අවිරූල මේ විදිහට විඤ්ඤාණයට පිහිටන්න තැනක් නැති වුණාම මොකද වෙන්නේ? විඤ්ඤාණය වැඩි දියුණු බවට පත් වෙන්නේ නැහැ. එතකොට විඤ්ඤාණය නොවැඩෙනකොට මොකද වෙන්නේ? නාම රූපයන්ට බැහැ ගන්න විදිහක් නැහැ. නාම රූප පත්‍ය නාම රූප නිරෝධ නාම රූප නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? සලආයතන නිරුද්ධ වෙනවා. සලආයතන නිරුද්ධ වුණොත් පස්ස නිරුද්ධ වෙනවා. පස්ස නිරුද්ධ වුණොත් වේදනා නිරුද්ධ වෙනවා. වේදනා නිරුද්ධ වුණොත් තණ්හා නිරුද්ධ වෙනවා. තණ්හා නිරුද්ධ වුණොත් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වුණොත් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වුණොත් ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් සියල්ලම නිරුද්ධ වෙනවා. ඒව මේ තස මේ විදිහට කේවලස මේ සියලුම දුක්ඛ ස්කන්ධ දුක්ඛ ස්කන්ධේ නිරෝධෝ හෝති. නිරෝධය අන්න සිද්ධ වෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතොට මේ දේශනයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපි යම් වෙලාවක මේ චේතනාව කියන දේ ක්‍රියාත්මක කරනවාද? අපි දේවල් කල්පනා කරනවාද? අපි ඒ වගේම හිත යම් දේවල් සම්බන්ධව අනුශය වශයෙන් පවතිනවාද? ඒ හැම මොහොතේම මේ විඤ්ඤාණය කියන දෙයට අරමුණක් සකස් කරනවා. ඒකයි චේතනා කරනවා කියන්නේ විඤ්ඤාණය පවතින ආරම්මණයක් තමයි හදන්නේ. විඤ්ඤාණය ඊළඟට ඒ විදිහේ ආරම්මණයේ සති විඤ්ඤාණස්ස පතිට්ඨා විඤ්ඤාණස්ස ඔතමි අරමුණු සකස් වෙනකොට විඤ්ඤාණයට නිතරම පවතින පිහිටක් පිළිසරණක් කියන දේ සකස් වෙනවා. තද පතිට්ඨිතේ විඤ්ඤාණ විරෝල්ල ඒ විදිහට විඤ්ඤාණය පිහිටවහම විඤ්ඤාණය මොකද වෙන්නේ? වැඩි දියුණු වෙනවා. ඒ වැඩි දියුණු වුණාම තමයි නාම රූපයන්ට බැහැ ගන්න පුළුවන්. නාම රූප බැසගත්තු ගමන් මොකද වෙන්නේ? නාම රූපච්ඡ සලආයතන සලආයතන පච්චය පස්සෝ පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භවෝ භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සියලුම දුක්ඛ ස්කන්ධේ මේ විදිහට තමයි සකස් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව උන්වහන්සේ දේශනා කරන්නේ දැන් චේතනාව තමයි කර්මය හැටියට දේශනා කරන්නේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති. චේතනාව මුල් කරගෙන තමයි කර්ම සිද්ධ වෙන්නේ. කායේන වාචාය මනසා. එතකොට මේ සිතින් කයෙන් වචනෙන් කර්ම රැස් වෙනකොට මොකද වෙන්නේ? මේ විඥානය කියන එක පවතින පිහිටා පිළිසරණක් ලැබෙනවා. දැන් එක දේශනේ තන පුඤ්ඤංචේ බික්කේ සංකාරං අபிසංකරෝති පුඤ්ඤූපකං හෝති විඥානං. කෙනෙක් පිනට නැඹුරුව දේවල් සංස්කාර සකස් වෙනකොට විඥානේ පිනට නැඹුරුව සකස් වෙනවා. අපුඤ්ඤංචේ සංකාරං අபிසංකරෝති අපුඤ්ඤාභි සංස්කාරස් කරොත් විඥාන ඊට අනුරූපව සකස් වෙනවා. ඒ වගේ ආනින්ජාපිචේ සංකාරං අபிසංකරොත් ආනින්ජාපි සංකාර සකස් කරොත් ඊට අනුරූප අන්න විඥාණයට පවතින පිහිටක් ලැබෙනවා. ඉතින් ඒ නිසා චේතනාව කියන එක යන්තාක් සිද්ධ වෙනවද? ආන්නේ සිද්ධ වෙන තාක්කල් මේ විඥාණයට පවතින විඥාණයට සකස් වෙන්න අරමුණක් තමයි හැම මොහොතේම සකස් වෙන්නේ. ඒ නිසා මේ අපි දන්නවා මේ චේතනාවක් නිරන්තරයෙන්ම ඇති වෙන්නේ ස්පර්ශයක් ඇති වුණොත්. ඒතර ස්පර්ශය කියලා කියන්නේ මේ අජ්ජත්තික බාහිර ආයතන විඥානයත් එක්ක එකතු වෙන අවස්ථාව. එතකොට මෙන්න මේ ස්පර්ශය යම්තාක් සිද්ධ වෙනවද? ඒ සිද්ධ වෙන හැම මොහොතේම සිද්ධ වෙන්නේ දෙයක් තමයි මොකද්ද? චේතනාව. ඒක ස්පර්ශයට ගත්තාම අපි දන්නවා දේවල් විඳිනවා. යම් වේදේති යමක් විඳීද සංසංජානාති යම් ඒක තමයි හඳුනගන්නේ. යම් සංජානාති යමක් හඳුනගනීද තං චේතේති ඒක තමයි චේතනා අන්න කරන්නේ. එතකොට චේතනා කරන්න මොකද වෙන්නේ? අර විඥානීය පවතින අන්න පිහිටක් පිළිසරණක් ඇති වෙනවා. එතකොට අපි දන්නවා දැන් භවය කියන දේ සකස් වෙනවා. ඒ භවය සකස් වෙනවා කියන්නේ මොකද්ද? මේ විඥානීය පවතින අන්න පිහිටක් පිළිසරණක් තමයි සකස් වෙන්නේ. අර භව සූත්‍රවලදී බුදුරජාන් වහන්සේ පෙන්නනවා. උන්වහන්සේ ගහනවා ස්වාමීනි මේ භවය කියලා කියනවා. මොකද්ද මේ භවය කියලා කියන්නේ? එතකොට කියන කාම ධාතු වේපක්ඛං චානන්ද කම්මං නා භවිස්සති. මේ කාම ධාතු විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැත්නම් අපිනකෝ කාම භව පඤ්ඤායේත කාම භවය කියලා එකක් ප්‍රකට වෙනවද කියලා. ඊළඟට ඒ වගේ රූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැත්නම් රූප ධාතුව කියලා එකක් නැහැ. අරූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැත්නම් අරූප ධාතුව කියලා එකක් නැහැ. ඊටිකෝ ආනන්ද විඥානම් බීජං. මේ විඥානේ මොකක්ද? හරියට බීජයක් වගේ කියනවා. තණ්හා සිනහ තණ්හාව තමයි වතුර. ඊළඟට මේ
ඊළඟට කර්මය බුදුරජාණන් වන්ස පෙන්න්නනවා පොලෝ වගේ කියලා දේශනා කරනවා. එදොට අර පොළොව තෙත් වුණ හම්මකද වෙන්නේ අර බීජය ප්‍රෝපණය කරන්න පුළුවන් වගේ තමයි චේතනා කරන හැම මොහොතේම ආර විඤ්ඥානයේ පවතින්න පසුබිමත් තමයි සකස් වෙන්නේ. අපි දැන් පොළොව ගත්තාම අපි දන්නවා ඒ පොළොව මත පිහිටාගර තමයි ගස් හැදෙන්නේ. පොළොවත් මේ වෙන ආනේ වගේ විඤ්ඥානයේ පිහිටන්න පිළිසරණත් නැතම් තැනත් තමයි මේ චේතනා කරන හැම මොහොතේම සිද්ධ වෙන්නේ. ඇති ඒකයි ඒකට භවය කියලත් පෙන්නන්නේ. එතර භවය කියන්නේ දැන් විඤ්ඥානයේ පවතින්න පරිසරයක් නිර්මාණය වීම ඒක කාමධාතු වෙන්න පුළුවන් රූපධාතු වෙන්න පුළුවන් අරූපධාතු වෙන්නත් පුළුවන්. එදොට මෙන්න මේ චේතනා කරන සෑම මොහොතකම මෙන්න මේ විඤ්ඥානය කියන එකට අරමුණත් තමයි පවතින විඤ්ඥානයට පිහිටක් තමයි සකස් වෙන්නේ. එදොට මොකද වෙන්නේ විඤ්ඥානය කියනදේ වැඩෙනවා ඒකයි විඤ්ඥානය වැඩෙන විඤ්ඥානය වැඩුනම් පසමකද වෙන්න නාමරූපයන්ට තම ඊට පස්සේ චාන්සක ලැබෙන්නේ. නාමරූපයන් ඒ තුළ බැහැගන්නවා. නාමරූප සකස් වුණු ගම්මකද වෙන්නේ. අන්න සලායතන සකස් වෙන සලායතන සකස් වුණු ගමන් අන්න පස්ස ඊළඟට වේදනා තන්හා උපාදාන බව ඔය මේ විදියට මේ දුක කියන දේ සකස් වෙනවා. එතන මේ පටිච්ච සමුප්පාද දේශනා තුළදී අපි හොඳට අවබෝධ කරගන්න ඕනි මේ පටිච්ච සමුප්පාදය කියන්නේම ඒ ධර්මතාවයන්ගේ හෙට අවශ්‍ය හේතු තමයි පෙන්වන්නේ. එතකොට ඒකයි මේ එක තැන්වල විවිධ විදියට දේද දැන් මෙතන පටිච්චසමුප්පාදය තමයි දේශනා කරන්නේ. හැබැයි මෙතන මේ අවිජ්ජා පත්‍ය කියලා පටන් ගන්නෙත් නැහැ. එහෙම නැත්නම් පටිච්චසමුප්පාදය අපි ගොඩක් දුරට අහන්නේ කොහොමද? චක්කුම් පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භවෝ භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. එතන මෙතන බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මොකද? චේතනා මුල් කරගෙන සිද්ධ වෙන ස්වභාවය තමයි පෙන්වන්නේ. එතන මේ ඒකයි මේ පටිච්චසමුප්පාදේ මේ එක එක ධර්මතා හැම තැනම තියෙන්නේ. හැම තැනම විඤ්ඥානය ගත්තත් ගොඩාත් තැන්වල කතා කරනවා. ඒ හේතුව තමයි ඒ ධර්මතාවයන්ට පවතින්ට හේතු තමයි දේශනා කරන්න. එතර මේ විඤ්ඥානය සමත්‍යයක් හැටියට පවතින්ට හේතු තම අපි කියන්නේ අවිද්‍යාපච්චා සංකාරා කියනවන නේද? අවිද්‍යාපච්චා සංකාර සංකාරපච්චා විඤ්ඥානං. එතොට මේ සංස්කාර සකස්වීම තුළ තම යන්න විඤ්ඥානය කියනදේ පවතින්නේ. ඉතින් එතෝට ඒ සංස්කාර කියනකොට බුදුරජාන් වහන්සේ දැන් අපේ විද්‍යන් ජීවිතය ගත්තහම දැන් මේ ජීවිතය කියන්නේ සංස්කාරයක්. එළඟට මේ සංස්කාර ධර්මතා තියනතාංකල් විඤ්ඥානයට තීර දැන් සතර මහා ධාතු කියන්නෙත් මේ විඤ්ඥානය පවතින්න අන්න මේ පිහිටක් ලබන තැනක් අර උපේ සූත්‍රයේ දේශනා කරේ රූපූපයම් භික්කවේ විඤ්ඥානන් තිට්ටමානන් තිට්ටේය රූපාරම්මනං රූපපතිට්ටන් නන්දූප සේවනං රූපූපයන් කියන මහන රූපය බැහැගෙන තම මේ විඤ්ඥානයේ තියෙන. එතර රූපය කියනෙත්මකක්ද සංස්කාරයක් රූපය කියන්නේ සකස්වීමක් මේක. ඒකයි. එතර ජීවිතය ගැනම කියනකොට කියන්නේ නායම් භික්වේ කායෝ තුම්මහක මහන මේ ජීවිතය ඔබගේත් නෙවේ. ඒ වගේ වෙන කෙනෙකුගේ නෙවේ. අභි සංකතං අභි සංචේතයිත මේක සකස් වෙච්චි දෙයක්. චේතනාව තුළින් හැදිච්චි දෙයක්. වේදිතන් දට්ටබ්බම් විඳු විඳුතම මේ ජීවිතය අත්දකින්න ඕනි. එතකොට දැන් අපේ මේ ජීවිතය ගත්තොත් මේක සංස්කාරයක්. මේක සකස් වුණේ මොකෙන්ද කිව්වොත් චේතනාවත් තුළ තමයි සකස් වෙලා තියෙන්නේ. ඒකයි දැන් සතර මහා ධාතුන් අපිට සකස් වෙලා තියෙනවා. ඒතර සතර මහා ධාතුන්ගේ නිසා ඒකට අපි රූපය කියලා කියනවා. ඒතර මේ රූපය කියන දේ සකස් වුණේ මොකෙන්ද? චේතනාවත් තුළින් සකස් වෙලා. ඒතර මේ රූපය අසුරු කරගෙන තමයි යන්න දැන් විඥානය කියන දේ පවතින්නේ. ඒක අර අපි කිංසුකෝපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් නගරූපම නගරයක් උපමා කරලා පෙනවා මේ නගරයක් තියෙනවා. ඒ නගරයේ ස්වාමියා තමයි විඥානය වගේ දේශනා කරනවා. එතකොට මේ නගර ස්වාමියා කොහෙද ඉන්නේ කියලා අහනවා. නගර ස්වාමියා නිරන්තරයෙන්ම ඉන්නේ කොහෙද? සතර සිංහාටකයේ කියනවා. එතකොට සතර සිංහාටකය කියලා පෙන්නන්නේ මොකද? සතර මහා ධාතු. එතර සතර මහා ධාතු ඇසුරු කරගෙන තමයි යන්න විඤ්ඥානය පවතින්නේ. එතර සතර මහා ධාතුන්ගේ පිහිටක් නැතිවුණුත්
විඤ්ඥානයට පවතින විදිහක් නෑ ඒ අරූපය සූත්‍රයේ පහුගි දසර අප දේශනා කර මේ රූපේන්තොරුව වේදනාවෙන්තොරුව සංඥාවෙන්තරුව සංස්කාරෙන්තරව විඤ්ඥානය යෑමක් එහෙමක් චුතවීමක් ඉපදීමක් මුකූත්ම කතා කරන්න බැහැ කියන. ඒක නේතන්ට අහනම් විජ්ජතියක වෙන්නේ නැහැකිෙන. එතර බලන්නට විඤ්ඥානයට ඒකයි අරමුණක් ඕනි විඤ්ඥානයට පවතින්ට. එතට ඒ ආරම්මනේ සකස් කරල දෙන්නම කෙන්ද. චේතනාව තුළින් ඒකයි මේ සංස්කාර කතා කරනුට කියන්නේ රූපං රූපත්තාය සංකතං අපි සංකරොන්තීති සංකාරා වේදනා වේදනත්තාය සංකතං අපි සංකරොන්තීති සංකාරා සංඥා සංඥත්තාය සංකතං අපි සංකරෝතීති සංකාරා විඤ්ඥානම් විඤ්ඥානත්තාය සංකතං අපි සංකරොන්තීති සංකරම ඔකෝම සංස්කාර කියලා කියනවා. ඒකයි අවිද්‍යාපච්චා සංකාරා කියලා අපි කියන්නේ සංකාරපච්චා විඤ්ඤ සකස්වීමක් තිබුණොත්තමයි අන්න විඤ්ඥානයට පැවැත්මත් තියෙන්නේ. එතට අවිද්‍යාව තියෙනතාක්කල් තමයි මේ චේතනාත්මක සකස් වීම් තියෙන්නේ. එතට අවිද්‍යාව කෙනෙකුේ නැත්තං අන්න සකස්වීමක් සිද්ධ වෙන්න එතුට තමන්න විඤ්ඥානයට පිහිටක් නැහැ ඒක එතට බාන දැම් මෙතන අර සාමාන්‍ය විදිරිට නොකරට කතා කරේ නැතුනාට දැන් චේතනාවෙන් පටන්ගත්තට ඉතින් අර පරිසම්පාදම තමයි දැම්මේ කතා කරන්නේ. ඉති ඒකයි මේ බුදුරජාණන් වහන්සේ ධර්මතා විශ්මිත විදිට උන්වහන්සේ දේශනා කර අපි ඒ තැන් හරියට තේරුම් ගන්න ඕන මේ අර්ථය වසයෙන් ගත්තොත් එකම දේ තමයි නමුත් බුදුරජාණන් වහන්සේ මොකද මේ තැන්වලදී එක මේ හැම දේකම බලය පෙන්න්නන්න තමයි පෙන්න්න දැ චේතනාව කියන්නේ තරී බල සම්පන්න ස්වභාවයක් එතොට මෙතන පෙන්න්න එයාගේ බලය හරහ තමයි මේක ක්‍රියාත්මගෙන හැටියට පෙන්න්න ඒකයි. එතෝට ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝචේ භික්වේ චේචේති යමි චේතනා කරන්න නැහැ. නෝචපකප්පේත කල්පනා කරන්නෙත් නැහැ. අත චේතය අනුසේති නමුත් අනුශය වසයෙන් පවතන ඒත් විඤ්ඥානයට පිහිටක් තියෙනවා කියනවා. දැන් අපි ගත්තාම සමහරය අසං්‍ය වඩනෝ. ද අසං්‍ය භාවනා වැඩුව මොකද වෙන්නේ. ඒ සමහරය හිතන මේ හිතන එක කල්පනා කරනක විදින එක හඳුනගෙන මේ ඔක්කුම දුකයිනි මේක දුක්ක සත්තියන ඉතෝක මොකද දුක නං ඒක මොකද කරන්න ඕනි. ඒක නැති කරන්න ඕනි. ඉති ඒ අයි මොකද කරන්නේ. එය හිතන එහෙනම් කල්පනාකරොත්නේ නේද දැන් කිර කර්ම රැස්වෙන එකන පස්්නය තුර හිතන කර්ම රැස්වෙන් නැතිවෙන්නමං අන්න පුරුදු කරනවා. එදරය චේතනා කරන්න ඊළඟට දේවල් කල්පනා කරන්න යන්නෙත් නෑ එතුර මොකද වෙන්නේ අන්න අසං්‍ය භාවයට පත්වන සමට එතට යට විඳීම් හඳුන ගැනීම නැමකද මේ ඔක්කෝම එකට තියෙන අපි යමක් වින්දොත්තම එක හඳුනගන්න යමක් හඳුනගත්තුත්තම එක චේතනා කරන්න එක යම් වේදේති සංජානාති යන් සංජාති නාති තංචේතේති කැන ඒක තමයි චේතනා කරන්නේ. එතොට අර සංඥා වේදනා ආදී නෑ එක අසං්‍ය වඩන්නේ අසං්‍ය වදනට කිසි දෙයක් හඳුන ගණඩ බැහැ. එතොට එයයි හිතනවා එතොට දැන් අසං්‍ය වැඩිය ගාමකද වෙන්නේ. එතෝට අන්න සකස්වීමක් එනම් වෙන්නේ නැහැ. ඉතිේ නිසා එතොට හිතන ඒක තමයි නිරෝධය කියල සමල්ලාට හිතනවා. නමුත් බුදුරජාන් වන්සකින චේතනා කරේ නැත්තත් අර ප්‍රකටව. ඊළඟට කල්පනා කරේ නැත්තත් තැබැයි අනුශය වසයෙන් පවතින. ඒ පවතින තාක්කල් අන්න විඤ්ඥානයට පිහිටක් ලැබෙනවා විඤ්ඥානයත් නිරුද්ධ වෙන්න විදිහක් නැහැ. එතොට ඒත් විඤ්ඥානයට පිහිටන්න අරමුණු ලැබෙනවා. එතිේ නිසා තමයි චේතනා ඉර්ජුවම නොකර කියලා කාටවත් එහෙම ගැලවෙන්න පුළුවන්කමගොත් නෑ දැන් සමාරයකන මන් භාවනා කරා මගේ හිත බොහෝම සූන්‍ය භාවයට පත් වන මොකූත් මංගේ වෙලා කල්පනා කරන නිසා දැම්නම්මට කර්මරස් වෙන්නේ නෑ කියල හිතන්න පුළුවන්. නමුත් ඉරජුව ඒ මොහොතේ නෝනට අනුශය වශයෙන් ඒක ප්‍රහාණය වෙන්නේ විඤ්ඥානයට පිහිට කොහොමත් සකස් වෙන එකයි ඒවා දැන් අරූපය කියන්නෙත් භවයක් ඇටිට පෙන්න්නේ එකයි අරූප අසං්‍ය තලය කියල එකත් භවයක් හැටිට තමයි බුදුරජාන් වන්ස පෙන්න්නේ එතන සංස්කාරය සකස්වීමක් හැබැයි එක ඉරජුවම සකස්වීමක් හැටිට කෙනෙකුට පේන්නේ නැහැ. ඉතින් එයා දන්නෙත් නෑ වනට ගිහිල්ල ඒ තලවල උපදිලා ආයත් ඉතින් උපදජරාමරණ කරා ආයිත්‍යයට එන්න සිද්ධවනමගද සංස්කාරය තියෙන්නේ යං කාල පරාර්ශයක් විතරයි උප්පාද වය දමනයකත් හට ගැනීමක් නැතිීමක් තියෙනවා. එතට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ උන්වහන්සේ දේශනා කරනවා යතෝචකෝ භික්වේ නෝචේව චේතේති යම් කෙනෙක් චේතනා කරන්නේ නැත්තම්. ඒවගේම කල්පනා කරන්නේ නැත්තං. ඒවගේම අනුශය කරන්න නැත්තං
ආරම්මනම් මේ තන්න හෝති විඤ්ඥානත්සමෙන් එතොට විඤ්ඥානයට අරමුණක් නෑ කියනවා. නහෝති විඤ්ඥානස්සටිති ආරම්මනේ අසති පතිට්ටා විඤ්ඥානසනෝති තොට මේ අරමුණන් නැතිවුණහම් විඤ්ඥානයට පිහිටක් නෑ. එතොට තද පත්තිතේ විඤ්ඥානවල මේ විදියට පිහිටක් නැතුවම මොකද වෙන්නේ විඤ්ඥානය වැවෙන්නේ නෑ දැන් පොලෝ නැතුනොත් මොකද වෙන්නේ බීජේ වැවෙන්ඩ විදිහක් නැහැ. එතට බීජේ වැවෙන් නැත්තං ඉතින් පල සකස්වීමක් සිද්ධ වෙන්නේ නෑ. ඒ වගේ කියන නාම රූපයන්ට බැහැගණ්ඩ විදිහක් නෑ. අප ගා හැදුන තුනත් ගෙඩිවලට සකස්වෙන් මල් හැදෙන මුකුත් විදිහක් නෑ. ඊළඟට නාම රූප නිරෝධ වුණොත් සලායත නිරුද්ධ වෙනවා සලායත නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ ස්පර්ශය නිරුද්ධන ස්පර්ශ නිරුද්ධ වුණොත් වේදනා තන්නා උපාදාන බව ඔක්කෝම නිරුද්ධ වෙන. ඒව මේ තස්ස කේවලස්ස දුකක්කන්දස්ස නිරෝධ මේ විදිර දුස්කස්කන්දය නිරෝධය තියෙනවා. එදර අපි ගත්තොත් එම දැන් රහත් වනම දැන් රහතන් වහන්සේලා ගැන ගත්තොත් අපි රහතන් වහන්සේලා චේතනා අන රහතන් වහන්සේලාට චේතනා සකස් වෙන්නේ නෑ. එතොට අපි අවබෝධ කරන්න රහතන් වහන්සේලා දේවල් හිතන් නැද්ද කරන්න දැන් චේතනාව කියන්න අපි දැනුවත්ව දේවල් කරන එක. නේද හිතා මතා කරනවා කියන හැඟීමට තමයි දෙයක් මම මේ දේ කියන්න ඕනි මම මේ දේ කරන්න ඕනි නේද මම මේ දේ කියන්න ඕනි කියන හැඟීමට තම අපි චේතනාව කියන දැන් රහතන් වහන්සේලාට ඇත්තට එහෙම නැද්ද දෙයක් කියන්න ඕනි දැන් රහතන් වහන්සේලාටත් එහෙම ඇති වෙනවා. එතනයි දැන් රහතන් වහන්සේලා සම්බන්ධව කියනකොට අපි රහතන් වහන්සේලා චේතනා කරන්නේ නැහැ රාධන වන්සලා චේතනා කරන්නේ නැහැ. එතට එතනද අප අවබධ කරන්න ඕනිම ගත්ත. චේතනාව සකස් වෙන්නමකෙන්ද. දැන් චේතනාව කියන්නේ සංස්කාර ධර්මයක්. එතට හේතුවකින් සකස් වෙන චේතනාවක් සකස් වෙන්නමකෙන්ද. ඕ ස්පර්ශය තුළින් එක ස්පර්ශයෙන් තමයි චේතනාව ඇතිවෙන දැන් කර්ම හැදවෙන්න අපි දන්නවන් කර්ම සකස් වෙනමකෙන්ද. චේතනාවෙන් අර කර්මය නිදහන සම්භාවය බුදුරජාන් වන්සේ අහනවා මොකද මේ කර්මය නිදහනේ කර්ම හැදවෙන්නේ මොක මොන හේතුවකින්ද නිධානය කියන එක මූලික හේතුව. එතර කර්මයක් කෙනෙකුට සිද්ධ වෙනමකින්ද. ස්පර්ශය නිසා ඒකයි. පස්සෝ භික්වේ කම්මාන නිධාන සම්භව මහනන මේ කර්මය නිධාන සම්භව නැතන් සකස් වෙන තැන තමයි මේ ස්පර්ශය කියන එක. එතකොට මේ චේතනාව කියන එකත් එතට අපි දන්නව චේතනාව වන පච්චාද. පස්ස පච්චයායක චේතනාව අපි හැවත් දැන් සංස්කාර ඇහුවත්තේම සංස්කාරමකින්ද සංස්කාර හටගන්නේ. සංස්කාර හටගන්නේ චේතනාවෙන්. එතොට දැන් අපි දන්න පංචුපාදානස්කන්දෙන් සංස්කාර තෝරනකට පෙන්න්නන්නේ මොකක්ද. චේතනා කායා කියල කෙන චේතනා හය තමයි බුදුරජාණන් සංස්කාර හැටියට දේශනා කරන සකස්වීම වෙන්නමකක් තුළද චේතනාව තුළ පුඥාභි සංස්කාරයක් සකස් වනත් අපුඥාභි සංකාරයක් සකස් වනත් ආනින්ජාභි සංකාරයක් සකස් වනත් සකස් වීමක තුළද චේතනා තුළ. එතටේ චේතනා තුළේ සකස් වෙන්න අර ස්පර්ශය තුළේ තමයි චේතනාවක් සකස් වෙන්න. එත ස්පර්ශය ගැනීමකක්ද ඇහැයි රූපය විඤ්ඥානයයි එකතු වෙන ගැටගැහෙන මුහුවෙන ස්වභාවයට එක තින්නන් සංගති පස්සෝ කියල කියන්නේ කරුණු තුනක ගැටගැහෙන එකට තමයි පස්සේ කියලා කියන්නේ. එතර කෙටියෙන් කිවොත් අපි පස්සේ කියන්නේ දේවල්වලට අපි වටනාකන් දුන්නොත්තමයි මේ ස්පර්ශය කෙනක වෙන් ඒකයි. දැන් රහත් වනාම රහතන් වහන්සේලාට අපි කියන පස්ස නිරෝධයි කියලා. එතර රහතන් වහන්සේලා ස්පර්ශය නිරුද්ධ කරලා තියෙන්නේ. එතර ස්පර්ශය නිරුද්ධ කරේමකින්ද සලාහිතන නිරෝධ වුණු නිසා. එත රහතන් වහන්සේලා ගත්තාම ආයතන හයම නිරුද්ධ කරලා තියෙන්නේ. එතර අපි ඒකින් අවබෝධ කරගන්නවන එතර අපි නිතරම කියන්නේ සලාහිතන නිරුද්ධයි කියන්නමකක්ද. සලාහිතන තියෙන තන්නහාව තමයි අන්න නිරුද්ධ කරන්නේ ඒකයි. එතොට සලාහිතනයන්ට තින තන්නහාව නිරෝධවීමත් එක්ක ස්පර්ශයමකද වෙන්නේ. නිරුද්ධන එක යරකැන ඇහැකුත් නැත්තං රූපයකුත් නැත්තන් චක්කු විඤ්ඥානයකුත් නැත්නම් පස්ස පඥ්ඥත්ති පනවන්න බැහැ. පස්ස පඥ්ඥත්ති පනවන්න බැහිනම් වේදනා පඥ්ඥත්ති පනවන්න බෑ වේදනා පඥ්ඥත්ති පනවන්න බැයිනම් සංඥා පඥ්ඥත්ති පනවන්න බෑ සංඥා පඥ්ඥත්ති පනවන්න බැයිනම් අන්න චේතනා පඥ්ඥත්ති පනවන්නත් බැහැ. චේතනාවක් ගැන කතා කරන්න විදිහක් නෑ. එතුර අපි රහතන් වහන්සේලා ගැන කිවොත්තේම චේතනා නිරෝධයි කියලා කියන්න පුළුවන්. හැබැයි අවබෝධ කරගන්න ඕනමකක්ද. චේතනාව සකස් වෙන හේතුව රහතන් වහන්සේලා නිරුද්ධ කරලා තියෙන චේතනාව කියන්නේ සංස්කාරයක් ඒකත් සංස්කාරයක්. එහෙම රහතන් වහන්සේලාට චේතනා සකස් වෙන්නේ නැයි. චේතනාව සකස් වෙන හේතුව නිරුද්ධ කළා. ඒතර චේතනාව සකස් වෙන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. රහතන් වහන්සේලාට අන්න ස්පර්ශයක් කියලා වෙන්නේ
නැහැ. ඇයි රහතන් වහන්සේලා ඇහැට ඇලිලත් නෑ රූපෙට ඇලිලත් නෑ විඤ්ඥානට ඇල්ල එන ඒ තුන කොයි මෝතකොත් එකතු වෙන්නේ නෑ. ඒක යර කියන්නේ භාගිතුන් වහන්සේටත් ඇස්තියනවා භාගිතුන් වහන්සේලත් රූප බලනවා සුයි මුත්තයි කියන නිදහස්. එත නිදහස් වනීමකෙන්ද ඇහැට තියෙන ආසාාවෙන් නිදහස් වුනා. රූපිට තියෙන කැමැත්තෙන් නිදහස් වුනා. ඉති මේ ඇහැයි රූපය ඒනි සමක දෙන්න මෙහෙත් ගන්න අරහෙත් ගන්න ඒද නිසා කොයිලෙකවත් ඒ දෙක එකතු වෙන්නේ නෑ. ඒකද ඒද එකතුනොත් තමයි යන්න දැනගැනීමක් කියන දේ සකස් වෙන්නේ. ඒක චක්කුම් පටිචු රූපේජ උපජචි චක්කු විඤ්ඥානක්. තින්නන් සංගතිය තුන මුහුණොත් තමයි පස්ස කියලතිය එතු රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේලටමක වෙන්නේ. එහෙම අර මුහුවීමක් නෑ. ඒකයි අර බුදුරජාන් වහන්සටත් ඇස්තින භාගතුන් වන්සේ රූප බලන්න සුයි මුත්ත නිදහස්වෙලව ඒකයි. ඒකට ඇලිල බලන්නේ නෑ. ඒකයි උන්න එනි සතම උන්වහන්සේලාට ඒ ස්පර්ශය මුල් කරගෙන විඳීමක් කියන සකස් වෙන්නෙත් නෑ. ඒ වේදනාව සකස් වෙන්න ඇතින් දතමයි අපි සංඥාවක් කතා කරන්නෙත් නෑ. ඒවගේම චේතනාවක් එන කතා කරන්න පුළුවන්ක මුකුත් නෑ. ඉති එනිසා තමයි අන්න යමි කල්පනා කරන්න නැත්තං ඒවගේ හිතන් නැත්තං ඒවගේ මනුෂය වශයෙන් පවත්වන්නේ ද රහතන් වහන්සේලාට අපි කන්නේ එක හැමදේම මුලින්ම උපටල දාලා තියෙන්නේ. දැන් සමහරයි මේ මූලය කැන ප්‍රශ්නය තියද්දී ළඟ තියෙන දේ තමයි නැති කරන්න අපිකිම කෙනෙක් අපට මේ මොහොත බයිනවානං අපි මේ මොහොත බයින කෙනා තමයි වලක් කණ්ඩ යන්නේ හැබැයි බයින්ර ආපු කෙනා නතර කරන්නේ කැනෙ බයින්ට කෙනෙක් එවනවා එයා එවල තමයි බන්නවන්නේ හැබැයි අපි කරන්න මොකක්ද එවන කෙනා පැත්තකින් තියලා මේ මොහොත ආප කෙනට පොඩ්ඩක් තරවට කරලා පැත්තකින් තියාගන්න නිසාද්ධ කරගන්න එත අභිහිතන ප්‍රශ්නය විසතුනයි කළ ඒ වගේ තමයි සමහරු හිතන්නේ මේ විදින එක දුකක් චේතනාව දුකක් විඤ්ඥානය දුකක් කියල ඒවා ඊට පොඩ්ඩක් මොකද කරන්නේ. ඒ වගේ අක්‍රිය කරන ඒ ඉන්දතම ජාන දියුණු කරලා අරූපජාන රූපජාන දියුණු කරල අය පශ්න පොඩිකාලෙකට පොඩ්ඩක් විසඳ ගන්නවා එය හිදන හැබැයි සදාකාලික විසඳුමක් කියලා එහෙම වෙන්න නෑ මකද ඒවාට තියෙන තන්නහව තියෙනකං කවදාකත් කාටවත් ගැලවෙන්න පුළුවන්කමක් නෑ. එත රහත් වෙනකොට තමයි මෙන්න මේ සෑමදයකටම තියෙන තන්නාව දුරුවෙන් ආනේ තන්නාව නිරෝධයත් එක්ක අපි කියන්නේ එකයි චන්නම් පස්සායතනානං ස්පර්ශ ආයතන 6 අශේෂ විරාග නිරෝධා ඉතිරි නැතුව නිරුද්ධ කරානං අන්න සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ විදිහට දේශනා නැත්තම් අවිද්‍යායත්තේ වශේෂ විරාගන මේ අවිද්‍යාව විතිරි නැතුව නිරුද්ධ කරොත් සංස්කාර නිරෝධයි විඤ්ඥාන නිරෝධයි නාමරූප නිරෝධයි කියලා කියනවා. එතර රහතන් වහන්සේලා ගැන කතා කරන මේ පටිච්ච සමුපාදයක් ඔස්සේ අපි කතා කරන්නේ නැහැ. එතර මේ පටිච්ච සම්පාදයේ කතා කරන දුක සකස් වෙන වැඩ පිළිවෙල. ඒව මේ තස්ස කේවලස දුක්ඛ කන්දස්ස සමුදය කියන දුක හටගන්න එක තමයි පටිච්ච සම්පාදයේ කතා කරන්නේ. නැත්නම් මේ අපි මේ සාමාන්‍ය ජීවත් වෙන නැත්නම් අපි මේ අපි දේවල් බලන එක අහන එක ගැන කතා කරන එක විතරක් නෙවෙයි. ඉතින් එහෙම වුණාම තමයි දැන් ආයතොර හිතනවා කෙනෙක් පස්ස වෙන්නේ නැත්නම් රහතන් වහන්සේලාට කොහොමද ඒතර විඳින් හටගන්නේ? නේද? ඒතර කොහොමද උන්වහන්සේලා දේවල් හිතන්නේ කල්පනා කරන්නේ? නේද? එහෙම හිතනවා එතුට අපි දැන ගණ්ඩුවර මේ පටිච්ච සමුපාදය කියන්නේ මකදද දුක සකස් වෙන වැඩ පිළිවෙල ඒකයි පටිච්ච සමුපාද හේතුවක් නිසා සකස්වීම එතට හේතුවකින් තම මේ දුක ඒව මේ තත්ස කැනෙ මේ විදිර තමයි දුක්කක් අන්දස සමුදය මේ දුක සකස් වෙන්නේ අනිත් පැත්තෙන් නිරෝධය කතා කරනවා ඒකයි ඒව මේ තත්ස කේවලස්ස දුකක් අන්ද නිරෝධෝති මේ විදිතම මේ දුක ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යන්නේ නැති වෙලාම යනවා ඉතින් ඒ විදිහට එතුරමින් රහත්වන හමතම යන්න රහතන් වහන්සේර තමයි අන නෝචේ චේතය ඇතිකැන චේතනා කරන්නෙත් නෑ කල්පනා කරන්නෙත් නෑ අනුශය වශයෙන් පවත්තන්නෙත් නෑ ආනේ නිසා තමයි රහතන් වහන්සේරට ගත්තොත් විඤ්ඥානයට පිහිටක් නැහැ කියනවා ඒ නිසා තමයි යන්න ආය ගිහිල්ල විඤ්ඥානය කොහවත් පැළවෙන්නේ නෑ එක විඤ්ඥානය කොහවත් නෑ එකයි රහත්තු නම කෙනෙ පුඤ්ඥංචේ සංකාරං පුුණ්ඥාභි සංකාර කරන්නෙත් ඥා පුුණ්ඥාභි සංකාර කරන්නෙත් ඥා ආනින්ජාභි සංකාර කරන්නෙත් නෑ එදොර තමයි පුුණ්ඥාභි සංස්කාර සිද්ධ වෙන්නෙත් නැත්තං අපිඥාභි සංකාර වෙන්නෙත් නෑ වෙන්න නැත්තං ආනින්ජාභි සංකාරවෙනි විඤ්ඥානයට අන්න පිහිටක් නෑ දැ පොලෝ නැතිවුණොත් මොකද වෙන්නේ ආය පැළවෙඩ විදිහක් නෑ ඉතින් ඒ වගේ මෙන්න මේ චේතනාව කියන එක නිරුද්ධ කරවත් චේතනා නොකර ඉන්නවා කියන්නේ අපි අවබෝධ කර ගණ්ඩෝන මේ ස්පර්ශය කියන එක
අන්න නිරුද්ධ කරන්න ඕනේ. ස්පර්ශය නිරුද්ධ වෙන්නේ මොකද්ද? සලආයතන නිරුද්ධ වුණොත්. ඊළඟට සලආයතන නිරුද්ධ වෙන්නේ අනිත් පැත්තෙන් කතා කරොත් නාම රූප නිරුද්ධ වෙන්න ඕනේ. නාම රූප නිරුද්ධ වෙන්නේ මොකක්ද නිරුද්ධ වෙන්නේ? විඥානය නිරුද්ධ වෙන්න ඕනේ. ඊළඟට විඥානය නිරුද්ධ වෙන්න මොකද්ද වෙන්න ඕනේ? සංස්කාර නිරුද්ධ වෙන්න. සංස්කාර නිරුද්ධ වෙන්න ඕන මොකද වෙන්න ඕනේ? අවිද්‍යාව නිරුද්ධ වෙන්න ඕනේ. එතකොට දැන් මොකද චේතනාව ඇති වෙන්නේ අපි කියන ස්පර්ශය කියන්නේත් මොකද්ද? ඒක සංස්කාරයක්. ස්පර්ශ වෙන්නේ මොනවද? අපි ගත්තන ඇහැ රූපය විඥානය. ඇහැ කියන්නේ සංස්කාරයක්. රූපය කියන්නේ සංස්කාරයක්. විඥානය කියන්නේ සංස්කාරයක්. ඒව මොන සහගතවද තියෙන්නේ? ඇහැ තියෙන්නේ මොන සහගතවද? ඒකත් කරුවලේ තියෙන එකක්. ඇහැ කියන එක කරුවලේ තියෙන්නේ. ඒ රූපය තියෙන්නේත් කරුවලේ. දැනගන්නෙත් කරුවලේ. ඉතින් ඒ නිසා තමයි ඒ ඔක්කොම නිත්‍ය සුඛාත්ම වශයෙන් මේ වෙන්නේ. එතකොට ඒ ආයතන සකස් වෙන්නේ ඊට පස්සේ බැලුවොත් ඒ නාම රූප. ඉතින් ඔය හැම එකක් ඔස්සේම තියෙන්නේ මොකද්ද? කරුවල කියන දේ තමයි තියෙන්නේ. ඒ නිසා මේ පරිසම්පාදයේදී එක අපි දැනගන්න ඕනේ මේ ගත්තොත් එහෙම හැම තැනම මේ හැම එකක්ම එක කෙනාට හේතු බවට පත් වෙන. ඒකයි මේවා පටිච්ච සමුප්පාද ධර්ම කියනවා, පටිච්ච සමුප්පන්න ධර්ම කියනවා. මේ ඔක්කොම පටිච්ච සමුප්පාදත් වෙනවා. පටිච්ච සමුප්පන්න ධර්මත් වෙනවා. කියන්නේ මේවා තව දෙයකින් යැපෙනවා වගේම තව දෙයකට හේතුවක් බවටත් පත් වෙනවා. ඒකයි මේවා විවිධ විදිහට දේශනා කරන්න පුළුවන්. මොකද මෙයා තව කෙනෙකුට හේතුවක් වෙනවා වගේම එයා තව කෙනෙකුගෙන් යැපෙන කෙනෙකුත් බවට පත් වෙන. ඒ නිසා තමයි මේක වක්‍රව ඕන තරම් වටේටම කරකවන්න පුළුවන්. නේද? හේතුවක් මේ කියන්නේ ඵලයක් ගැන කතා කරගෙන ගිහිල්ලා ඒකට හේතු හොයන්න ගිහලා අන්තිමේට කරගෙන ඇවිල්ලා අර ඵලයත් අනිත් පැත්තෙන් අර කියපු කණ්ඩායමට හේතුවක් බවටත් පත් වෙනවා. මම අර උපමා කරන දැන් අපෙන් ඇහුවොත් එහෙම අපි කොහොමද මේ දේවල් කරන්නේ? අපි කියන මේ කැපකරුව නිසා තමයි. ඉතින් අපි කැපකරුව අපිට කොහොම කරලා දෙනවා නේද? කැපකරුවෙන් ඇහුවොත් ඔයා කොහොම ජීවත් වෙන්නේ? අපිට හාමුදුරුවෝ කොහොම දායකයන්ට කියලා මට අවශ්‍ය හැම දෙයක්ම කරලා දෙනවා නේද? එතකොට කැපකරුවා නිසා මං යැපෙනවා, මන් නිසා කැපකරුව ලැබෙන. ඊට පස්සේ මගෙන් ඇවිල්ලා ඇහුවොත් අනිත් පැත්තට ආම්දුරන්ට මේ ඔක්කොම කරන ඉදිරි කියන මේ කැපකරුවට මෙච්චර උදව් කරන්නේ කොහොමද කිව්වොත් මං කියන දායකයෝ තමයි මේ ඔක්කොම කරලා දෙන්නේ නේද? ඊට පස්සේ දායකයන් ගැන කතා කරොත් දායකයන්ට කියන ඔය කට්ටිය කොහොමද මේ ඔක්කොම දේවල් කරන්නේ? ඒතර කියන අපිට ආම්දුරෝ තමයි උපදෙස් දෙන්නේ නේද? ඒතර බණ්ඩාර ඔක්කොම එක එක්කෙනාට ඊට පස්සේ මොකද වෙන්නේ? අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගතාවයන් ලැබෙන. එතකොට අපි ඔක්කොම තවත් අය නිසා අපි යැපෙනවා. අපි නිසා තවත් අය අනිත් පැත්තෙන් යැපෙනවා. ඒක ඒ විදිහට ගත්තාම හැම ධර්මතාවයක්ම තවත් ධර්මතාවයන්ට හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම ඒ ධර්මතාවය අනිත් ධර්මතාවන් නිසා යැපෙන ඵලයක් බවටත් පත් වෙනවා. ඒකයි මේ පටිච්ච සමුප්පාද ධර්ම පටිච්ච සමුප්පන්න ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒකයි දැන් මෙතන චේතනාව පටන් ගත්තට ඊට පස්සේ අපි අනිත් පැත්තෙන් චේතනාවක් සකස් වෙන්නේ නැහැ කියලා හොයන්න ගියොත් ආයෙත් යන්නේ කොහෙටද? කොහෙන් ගියත් යන්නේ හැබැයි අන්තිමට අවිද්‍යාවට තමයි. ඒක ඉතින් බුදුරජාණන් වහන්සේ පටිසම්පාදේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා ඉතින් සාමාන්‍ය දේශනා කරන්නේ. නමුත් හේතු හොයනකොට අපි සමහරලාට මේවා එක තැන් වලින් අපිට බැහැ ගන්න පුළුවන්. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ මේ ආහාර ගැන කතා කරලා, තණ්හාව ගැන කතා කරලා, ඊට පස්සේ වේදනාව ওই විදිහටත් කතා කරන අවස්ථා පරිසම්පාදේ තියෙන. සමහරලාට ජරා මරණ ශෝක පරිදේව ඉඳලා පටන් ගන්න පරිසම්පාදේ කතා කරනවා. ඉතින් අපි දැනගන්න ඕනේ හැමතැනදීම ඊට පස්සේ කතා කරන්නේ නිතරම සමහරලාට ඒ ධර්මතාවයට ආසන්න හේතුව තමයි කතා කරන්නේ. සමත්වයක් හැටියට කතා කරනකොට තමයි අපි චතුරාර්ය සත්‍ය හැටියට දුක හට ගැනීම තණ්හාව, ඊට පස්සේ තණ්හාව නිරුද්ධ වුණු දුක්ඛ නිරෝධේ, ඒ සඳහා ආර්ය අෂ්ටාංග මාර්ගය දේශනා කරනවා. එතකොට පරිසම්පාදේ හැබැයි අර සමත්වයම හේතු වගේ නෙමෙයි, ඒ ධර්මතාවයට ආසන්න හේතුවත් කියනවා. හැබැයි ඒ හැම ධර්මතාවයක්ම පවතින්නේ අවිද්‍යාවත් තණ්හාවත් පවතින තාක්කල් විතරයි. ඒක දැන් චේතනාව කියන එකේ බලයේ පවතින මොකක්ද තිනකල්ද? අවිද්‍යාවත් තණ්හාවත් තිනකල්. චේතනාවෙන් භවයක් හදලා දෙන්නේ, පුනර්භවයක් ඇති කරලා දෙන්නේ, කර්ම හදන්නේ ඒ අවිද්‍යාවත් තණ්හාවත් තිනකල් විතරයි. ඒකයි. එතකොට අවිද්‍යාව තණ්හාව ප්‍රහාණය වෙනකොට මොකද වෙන්නේ? රාතන් වහන්සේලාටත් චේතන ඇති වෙනවා. හැබැයි එතන අවිජ්ජා සහගත ඇති වෙන්නේ නැහැ. තණ්හා සහගත ඇති වෙන්නේ නැහැ. මොකද
චේතනාව ඇති වෙන හේතු රහතන් වහන්සේලා නිරුද්ධ කරලා තියෙනවා. මොකද ඒ ස්පර්ශය කියන එක. රහතන් වහන්සේලාට පස්ස නිරෝධයි කියලා කියන්නේ. ඒතර ස්පර්ශ නිරෝධයි කියනකොට අපි දන්නවා රහතන් වහන්සේලා මේ ඇහැට දීලා තියෙන වටිනාකම නිරුද්ධ කරලා තියෙන්නේ. රූපෙට දීලා තියෙන වටිනාකම නිරුද්ධ කරලා තියෙන්නේ. තන් විඥානෙට දීලා තියෙන වටිනාකම නිරුද්ධ කරලා තියෙන්නේ. එතකොට ඇහි යථා ස්වභාවය උන්වහන්සේලාට අවබෝධ කරගන්න ලැබුණා. මොකද ප්‍රඥාව පහළ වුණු නිසා. අවිද්‍යාව කියන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. නැත්නම් අවිද්‍යාව මොකද ඇහැ කියන්නේ සංස්කාරයක් කියලා උන්වහන්සේලා අවබෝධ කරා. ඒතර සංස්කාරයක් කියලා අවබෝධ කරගන්නකොට ඇහැට තියෙන කරුවල මොකද උනේ? නැතුන. එතොට ඇහැ මම මගේ නැත්තන් නිත්‍යය සුඛයි ආත්මයි කියන වැරදි සංඥාවත් තිබ්බනම් ඒක නැතිවුණ. එතර ඇහැ නිතරම මේ වැරදි සංඥාවක් එක තමයි ඇහැ සකස් වෙන්නේ. ඒ හින්ද තමයි අපි ඇහැ සකස් වෙන හේතු බැලුවොත් මොකද නාම රූප නිසා. එතකොට බලන්න සංඥාව නිවැරදි වුණු ගමන් අන්න ඇහැ කියන ආයතනෙ මොකද වෙන්නේ? සකස් වෙන්නේ නැහැ. ඒකයි. අපි දන්නවා ආයතනයක වැඩ කරන අය නැතුනොත් ආයතනෙ ගොඩනැගිල්ල තිබ්බට වැඩක් නැහැ. ඒ වගේම රහත් වුණාම ඒකයි රහතන් වහන්සේලාට ඇහැ තිබුණට ඒක ආයතනයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි නිෂ්පාදන මුකුත් කරන්න විදිහක් නැහැ. ඇයි මොකද ආයතනෙ වහලා. ඒක ආයතන වහලා ඉඳලා ඒකට විඳින්නත් බෑ, හඳුනා ගන්නත් බෑ, චේතනා සකස් වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ අර මේ දුක සකස් වෙන විදිහට චේතනා ඇති වෙන්නෙත් නැහැ, විඳින් ඇති වෙන්නෙත් නැහැ, මුකුත් නැහැ. භවය ඇති වෙන විදිහට වෙන්නෙත් නැහැ. ඒකයි භවය ඇති වෙන විදිහට චේතනාවක්වත් විඳීමක්වත් මුකුත්ව රහතන් වහන්සේලාට සකස් වෙන්නේ නැහැ. නමුත් රහතන් වහන්සේලා දේවල් විඳිනවා, හඳුනා ගන්නවා, අපි දැනගන්න ඕනේ. හැබැයි ඒක උන්වහන්සේලා අර කියන්නේ විඳිනකොට කියන්නේ විසංයුත්තෝ නම් වේදීති කියන්නේ සංයුත්ත කියන්නේ එකතු වෙලා විඳිනවා. විසංයුත්ත කියන්නේ වෙන් වෙලා. ඒ කියන්නේ අර විඳින වේදනාවට ඇලිලා ගැලිලා මම මගේ මටයි තේ කියලා විඳින්නේ නැහැ. ඒකයි සාමාන්‍ය ලෝකයා මොකද වෙන්නේ? මම මගේ මටයි තේ කියන ඒ වැරදි සංඥා තුල තමයි යෙදේ විඳින්නේ. ඒකයි මම විඳිනවා කියන තමයි රහතන් වහන්සේට එහෙම ස්වභාවයක් නැහැ. ඒකයි විසංයුත්තෝ නම් වේදේති කියන්නේ සංයුත්ත කියන්නේ එකතු වෙලා ගැට ගැහිලා මුහු වෙලා අලවලා. ද රහතන් වහන්සේලාට එහෙම නැහැ. ඒකයි විසංයුත්තෝ නම් වේදේති කියන්නේ ඒකයි. උන්වහන්සේලා එකතු වෙලා විඳින්නේ නැහැ. නමුත් වේදනාවකින් රහතන් වහන්සේලාටත් පවතිනවා. ඒතර අපි එතනදී දාකින්න ඕනි වේදනාව කියනක උන්වහන්සේලාට අවිද්‍යා සහගතව සිද්ධ වෙන්නේ නැහැ. අවිද්‍යා සහගතව සකස් වෙච්ච සංස්කාර තුළ විඥානය තුළ නාම රූප තුළ සලආයතන තුළ පස්ස වෙන්නේ නැහැ. ඒකයි. එතකොට මෙන්න මේ අවිද්‍යාව තණ්හාව යන්තාකල් කෙනෙකුට නිරුද්ධ කරන්න බැරි වුණොත් ඒ තාකල් ඔය මොන පිළියම් කරත් මේකෙන් නිදහස් වෙන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතන කියන්නේ චේතනා කරන්න නැතුව හිටියත්, කල්පනා කරන්න නැතුව හිටියත් මේ අනුශය වශයෙන් තණ්හාව තියෙන තාකල් මොකද වෙන්නේ? අර විඥානය කියන එකට තියෙන පිහිට නැති වෙන්නේ නැහැ. ඒකයි. ඒතර මේ තණ්හාව තියෙන තාකල් මොකද වෙන්නේ? මේ හැම ධර්මතාවයන්ට පිහිට තියෙනවා. ඒතකොට තණ්හාව නිරෝධ වෙන්න ඕනේ, අවිද්‍යාව නිරුද්ධ වෙන්න ඕනේ. මේ ප්‍රශ්නේ සම්පූර්ණම නැති වෙන්න. ඒතකොට අපි චේතනා කරන්නේ කිව්වොත්, කල්පනා කරන්නේ, අනුශය කරන්නේ කිව්වොත් අපි දැනගන්න ඕනේ එහෙනම් අවිද්‍යාවත් තණ්හාවත් අන්න සම්පූර්ණම නැති වෙනවා. අනිත් අයට අපි සමහරලාට කියන්න පුළුවන් චේතනා කරන්නේ නැහැ, කල්පනා හැබැයි අනුශය වශයෙන් ඒ අයට අන්න තියෙනවා. ඉතින් රහත් වුණාම තමයි චේතනා කරන්නෙත් නැහැ, කල්පනා කරන්නෙත් නැහැ, අනුශය වශයෙන් පවත්තන්න යන්නෙත් නැහැ. ඒතකොට තමයි විඥාණයට අන්න සැබෑ ලෙසම පිහිටන්න තැනක් නැහැ. ඒකයි රහතන් වහන්සේලාට විඥාණයට අපි කියන්නේ මොකද්ද? අප්පතිට්ඨිත විඥානය. පිහිටන්න තැනක් නැහැ. ඒකයි විඥාණය තව කොහෙවත් පැලවෙන්න පොලොවක් නැහැ. වතුර නැහැ. පොළොව වතුර නැති හින්දා පවතින්න නෑ. විඥානයේ පහන් සිල වගේ කියනවා. ඉතින් පහනේ සිල පවතින මොකක් හින්දාද? තෙල් පිහිට කරගෙන, වැටිය පිහිට කරගෙන. ඒක තෙලුයි වැටි නැති වුණොත් පහන් සිල මොකද වෙන්නේ? නිවිලා යනවා. ඒකයි රහතන් වහන්සේලා ගැන කියනකොට කියන්නේ නිබ්බහන්ති ධීරා යතායම් පදීපෝ, පහන නිවෙනවා වගේ නිවිලා යනවා. එතකොට ඒ නිසා මේ විඥානය කියන එක තනිව කොයි මොහොතකවත් යෑමක්, ඒමත් චුතවීමක්, නිරුද්ධවීමක් සිද්ධ වෙන්නේ නැහැ. විඥානයත් කියන්නේ සංස්කාරයක්. ඒතර සකස් වෙන්නේ මොකෙන්ද? චේතනාව තුළින්. විඥානය සකස් වෙන්නේ චේතනාව තුළ. චේතනාව තුළ සකස් වෙනකොට මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධෙම නැත්නම් රූපයක් සකස් වෙනවා, විඳීමක් සකස් වෙනවා, සංඥාවත සංස්කාර සකස්. ඒකට කියන පොළොව වගේ කියලා. එතකොට විඥානය තමයි
බීජය වගේ කියලකෙන උපේ සූත්‍රයෙන් පෙන්නන්නේ එකයි රූපපයම් භික්කේ විඤ්ඥානන් තිට්ටමානන් තිට්ටේ රූපාරම්මනන් රූපපතිට නන්දූප සේවනං කියලා. ඒ වගේ වේදනාව බැහැගෙන සංඥාව බැහැගෙන සංකාරය බැහැගෙන. ඒ නිසා රූප වේදනා සංඥා සංකාර කියන මේ පහටම කියනොමකක්ද විඤ්ඥානත් ටෙති කියලා. විඤ්ඥානය පවතින්න මේ පහ. මේ හතරේ තමයි විඤ්ඥානය පවතින. ඒක මෙතන කතා කරනවක දෙකක් කතා කරනය තමයි සංකාර කියන එකේ වෙනම වචනයකින් කියනමකද මෙතන චේතනාව කියලා කියනවා. ඒකයි සංකාරතෝරනකට චේතනාව පෙන්න්නන්නේ චේතනා කායකන චේතනා හයට තමයි සංකාර කියන්නේ. එතට මෙන්න මේ ඒකයි සංස්කාර සකස් වෙන්න තාකල් විඤ්ඥානයට පිහිටක් තියෙනවා. ඒක සංස්කාර යම්තා සකස නැතන් චේතනා යම්තාක් ඇති වෙනවද ඒ තාක්කල් අන්න විඤ්ඥානයට පිහිටක් තියෙනවා. එතට තම විඤ්ඥානය වැැවෙනවා. වැවිච්චිකන්තම විඤ්ඥානය නාමරූප සකස්ක වෙලා නාමරූපට ප්‍රත්තිය වෙලා නාමරූප සකසුන ගවන් ඔන්න සලායතන සකසල විදිට දුක කිරදේ සකස් වෙන්නේ. ඉතින් එනිසා මේ කිරාවලියෙන් අපි නිදහස් වෙන්න නම්මකත කරන්න ඕනේ චේතනා නොකරින් ඕනි. එතොට අපි දැනගන්න චේතනා නොකරන්නවා කියනමකක්ද. චේතනාව සකස් වෙන හේතුව නිරුද්ධ කරන්න. චේතනාව නැත වෙන හේතුව නිරුද්ධ කරනවා කියනමකද ස්පර්ශය නිරුද්ධ කරනවා. ස්පර්ශය නිරුද්ධ කරනවා කියනමකක්ද සලායතන නිරුද්ධ කරන්න ඕනි. එහෙනම් අපිට කරන්න තින්නේ එකයි ඇහැ අවබෝධ කර ගන්න ඕනි. එකයි චක්කුම් භික්වේ ජානම් පස්සන් යථභූතම් මේ ඇහැ හරියටම අවබෝධ කර ගත්තොත්. චක්කුස්මින්න සාරජ්‍යති ඇහැට ඇලෙන්නේ නෑ රූපෙට ඇලෙන්නේ චක්කු විඤ්ඥානයට ඇරෙන්නේ සාරත්තස්ස අසංයුත්තස්ස මේ විදියට ඇලෙන්නැතුනාම ගැලුන්නස ආදීනුව අනුව වාසය කිරීමෙන් පංචුපාදානස්කන්දයන් උපචයංගච්චති පංචුපාදානස්කන්දයක් අයි වැඩෙන්නේ නැහැ. එතර අපි පොලෝ සකස් වෙන්නෙත් නැහෙන විඤ්ඥානය නැමැති බීජයට අන්න පැලවෙන්න තැනකුත් නෑ. ඒකයි අප පිහිටන්ඩ තැනක් නැතිවන. තුර පොළොවක් නැතිවුණොත් භවය නිරුද්ධ වනොත් ඒකයි ජාති නිරෝධ වෙන්නේ. පොළොවක් අපි නෑකිවත් එහනම් ඉතින් හිටවලා ඉවරයි කියනු. නේද. එතර පොළොව නැතිවෙන්නේ ඒ වතුර නැතිවෙන හින්ද වතුර නැතුනාමති පොළොව තිබුණට වැඩකුත් නැහැ. එකයි තොට එකයි අපි ඒ ඇහැ කියනදේ අවබෝධ කරගන්නකොටම නිරුද්ධ වෙන්නමකක්ද. තන්නාව මොකද ඇහැ තුළ තමයි කැමැත්ත කියනක පජංචිල තින ඒකයි ඇහැ අවබෝධ කරගන්න අප ඇහැ අවබෝධ කරගන්න ඇහැට තියෙන තන්නාව නිරුද්ධුණු ගමන් ඒකට අපි කෙන සලායතන නිරෝධය කියලා සලායත නිරුද්ධ වනොත් ඉතින් ඊට පස්සේ මොකදන්න සලායත නිරෝධ පස් නිරෝධ ස්පර්ශ නිරුද්ධුණු තන්න චේතනා නිරුද්ධයි. ඉතේ විදිට තම අවබෝධ කර ගණ්ඩෝන තු නිරෝධය මේත රහතන් වහන්සේලා අපි චේතනා කරන්න නෑකිවහම අපි අවබෝධ කර ගණ්ඩොන්ම ගදද රහතන් වහන්සේලා මේ ආයතන අහයෙන් නිදහස් වෙලා තියන්නේ ඒ නිසා උන්වහන්සේලාට ස්පර්ශයක් වෙන්න නිසා තම චේතනා සිද්ධ වෙන්නේ නැත් එනිසා උන්වහන්සේලාට අන්න චේතනා සකස් වෙන්නේ නෑ. උන්වහන්සේලා රූප බලනවා බලනගෙන උන්වහන්සේලාට දේවල් පේනවා ඇහෙනවා ඒවනට අන්න උන්වහන්සේලාට අවිද්‍යා සහගත සිද්ධ වෙන්න නැති නිසා ඒ තුළ ස්පර්ශ වෙලා චේතනා වෙලා අන්න භවයක් සකස් වෙන්නේ නෑ. උන්වහන්සේලත් දන් දෙනවා උන්වහන්සේලත් හොඳ ධර්ම දේශනා කරන යොක්කෝම හොඳ දේවල් වනාට හැබැයි පුඤ්ඥාපි සංකාර සකස් වෙන්න උන්වහන්සේලා සමාධි වඩන ඒකෙන් ආනින්ජාපි සංකාර සකස් වෙන්නෙත් නැහැ. ඒකයි මොකද ඒ ඔක්කෝගෙන්ම නිදහස් වෙල තමයි දේවල් කරන්නේ. ඉතිේ නිසා සැපවේදනා විදින උන්වහන්සේලාටත් ඒ වනාට ඒවත් තුළ උන්වහන්සල නිදහස් වෙල තින දුක් වේදන වනත් එහෙමයි. ඉතිේ නිසා මේ අවිද්‍යාව තන්නාව තිනතා කල් තමයි මේ සෑම දේකටම පැවැත්මත් තියෙන්නේ. එත අපි එනිසා අවබෝධ කරගන්නනොට මේ චේතනා කරන්න කල්පනා කරන්න එතුර අපි නිකම් මේ කල්පනා නොකරින් හරියන්නේ නැහැ. එනම් අපිමකද කරන්න ඕනේ චේතනාව සකස් වෙන හේතුව හොයලා එක නිරුද්ධ කරන්න ඕනේ. ඊට පද තම ඒක හේතු ඇයි චේතනා සකස් වෙන්නේ ස්පාර්ශයෙන් ඇයි ස්පර්ශ සකස් වෙන්නේ අපි දන්න සලායතන නිසා. එන අන්න අපි සලායතන අවබෝධ කරගන්න එන මේ ආයතනය වහල දාන්න ඕනි ආයතනය වහල නං ආයතනය පිළිබඳු අපි කල කිරෙන්න්න ඕනි. ඇයි මේකෙන් තමයි මේ දුක හදල දෙන්න නැත්තම් විඤ්ඥානයේ නැමති මායාව හදල දෙන්න මෙතනින්. ඒ නිසා තමයි කල කිල්ල එක නිදහස් වෙන්නේ ඒක නිදහස් වන තමක තමයි දුකින් නිදහස් වෙන්න හැකියාව තියෙන්නේ.
ඉතිනි සෑහම දෙනාටම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මේ දේශනාවන් නිවැරදුව මේවා ඉගෙනගෙන මේ මොකද විධ විදියට තියෙනකොට අපිට ගොඩක් ප්‍රශ්නයනවා මොකද මෙතන කතා කර නමුතු විදිහක් වගේ වෙනවා එක පාට නේද නමත එකම දේ තමයි විවිධ විදියට බුදුරජාණන් වහන්සේ මේවා අර්ථ පෙන්නමින් අපිට අවබෝධය සඳහා මම පෙහිටි කරලා දෙන්නේ. හැම දෙනාටම බුදුරජාන් වහන්සේ ධර්මය මේ විදිහ නිවැරදිව අවබෝධ කරන හොඳට යෝනිසෝ මනසිකාරය යෙදිලා මේ ධර්මය අවබෝධ කරගන්න ලැබීවා කියලා අපි ආශිර්වාද කරන. හොඳයි අද දිනේදිත් අපි තාම ශ්‍රද්ධා ගෞරූපත්තිය යුතුවල උතුරා භාග්‍යතුන් වහන්සේ අපේ ජීවිත දේශනා සුවපත් කරන්න දේශනා කරපය උතුම් වටිනා ධර්ම අපි සවනය කරා ඒ තුළින් අපි චිත සන්තාන තුළ අප්‍රමාණ පුුණ්‍ය ශක්තියක් අත්පත් වෙනවා. ඒවගේ මද දිනේදී ධර්ම දේශනාව සඳහා දායකත්වය සැපීමෙන් ධර්මදානය පින්කම සිද්ධ වෙනවා. ඒවගේම මේ දේශනාවන් දේශනා කිරීම තුළ අපි අමුෘත දානමය පින්කම සිද්ධනොයි වගේ මේ ධර්මය සෙවනය කරනකොට අපිට භාගතුන් වහන්සේකට මහා ශ්‍රද්ධාවක් ඇතිවෙන සම්මා සම්බුද්ධෝ භගවා ඒ කාන්තේම බුදුරජාණන් වහන්සේ නං සම්මා සම්බුද්ධයි මේ චතුරාර්ය සත්‍ය මේ ධර්මය උන්වහන්සේ විවිධ විදියට දේශනා කරන උන්වහන්සේ කාගෙන්වත් උපදේශකයක් තොර මේ ධර්මය මේ විදියට දේශනා කරනවා. ස්වාකාතෝ භගවතා දම් භාගතුන් වහන්සේගේ ධර්මය ස්වාකාත බැ මේ දේශනා අනි දේශනත් එක අර්ථ වසයෙන් බැලවහම කෝම කිසිීම නොගැලපීමක් නෑ එක ස්වාකාතයි කියල කියන්නේ වචන වසයෙන් වෙනත් විදිට පටන්ගත්තට අර්ථ වසයෙන් බැලුවොත් එකම දේ තමයි ඒ කතාගන්න එකම හේතු තමයි අන්තිමට පෙන්නන්නේ. ඒවගේම සුපටිපන්නෝ භගවතෝ සාවක සංගොත්්‍යය තතාග සාව සංගමි රාග දේශ මෝහ මේ අවිද්‍යාව තන්නාව නැති කරන මාවතරතම උන්වහන්සේලා පිළිපන්නේ. මේ විදිට තිවිධ රත්නය කිරීම අපිට මහා ශ්‍රද්ධාවක් ගෞරුව බැත්තියක් ඇතිවෙන මේ දේශනාවන් සෙවනී කිරීම තුළ තිවිධ රත්නය කර අපි යම් හෝතක අපේ හිත පැහැදුනා නම් ඒ අපිට බොහෝ කාලයක්ම හිත සුව පිණිස හේතුවෙනවා. ඉතින් අද දිනේද අපි තාම ශ්‍රද්ධා ගෞරුව බත්තිය යුතු අප්‍රමාණ පුුණ්‍ය ශක්තියක් අපේ චිත සන්තාන තුළ සිද්ධ කර ගන්ටය තුනයි අද දෙසැම්බර් මස 21 වෙනි ධර්ම දේශනා සඳහා දායකත්වය සපයන්නේ දෙසැම්බර් 21 වෙනිදා උපන්දිනය සමරණ කමලා පියසේන මෑණියන්ට සහ සමන් අයියාට සෙත් පැතීමට මීට අවුරුදු 25කට පෙර පරලෝ සැපත් එම් පියසේන පියාණන්ට පිණිසත් ධර්ම දේශනා සඳහා දායකත්වය සපයන්නේ සනත් ශමිතා සහ දසුන් විසින් අද දිනේද අපි මේ රැස් කරගත්තා වූ සකල විධ කුසලාන සංස ධර්මයන්ගේ හේතුවෙන් බලයෙන් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානු භව බලයෙන් උපන්දිනය සමන කමලාපියශේන මෑණියන්ට ඒ වගේම සමන් මහත්මාට ඒ පවුල් සමන් මහත්ම නිදුක් නිරෝගී සුවපත් භාවච්චර ජීවනය දීර්ඝාවශ ලැබේවා රජුන්ගෙන් සරුන්ගෙන් ගින්නින් ජලයෙන් වස විසාධයකින් කිසිමන්තරාවක් නොමේවා කායික මාංශික සුවසානී ලැබේවා සම්බුද්ධ ශාසනය මුල්කරගෙන දානාදී පින්කම් සීලාදී ගුණධර්ම සමති පස්සනා භාවනාවන් දියුණු කරගන්න සත්වර්ෂාදී කාලයක් දීර්ඝාවශ ලැබේවා කලපි ආශිර්වාද කරමු ඒ වගේම අවුරුදු 25කට පෙර පරලෝ සපත් පියසේන පියාණන්ට මේ පින් අනුමෝදන් කරමු. එතුමා සියතින් කරගත් පිනක් හා සමානු සාදු කියල මේ පින අනුමෝදං වෙලා ලැබූ ජීවිතය සුවපත් කරගන්න ලැබූ ජීවිත ආවශයෙන් වර්ණයෙන් සැපීම් බලින් සමුතිමත් ජීවිතයක් කරගන්න. ඒවගේ මිතා ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධය නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින හේතුවාසනාවේවා කියලපී පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒවගේ සුජීවත්ව වාසය කරන TV සමනසිංහ පියාණන්ට සහ ස්වර්ණලතා සිල්වා මෑණියන්ට කායික මාංශ නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමටත් පරලෝ සැපත් සංජේද සිල්වා පියාණන්ට සහ චන්ද්‍රවතී සමරසිංහ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් එම දරුවන් මුණුබුරන් විසින් දායකත්වය සපයනවා. මේ රැස්කර ගත්තාව සකල යුතු කුසලාන සංසය ධර්මයන්ගේ හේතුවෙන් බලයෙන් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානු භව බලයෙන් TV සමනසිංහ පියාණන්ට ස්වර්ණලතා සිල්වා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනය ලැබේවා රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වස විසාදයකින් කිසිම අන්තරාවන වේවා කායික මානසික සුවසානය ලැබේවා සමුද ශාසනය මුල් කරගෙන දානාදී පින්කන් සීලාදී ගුණධර්ම සමති පශනා භාවනාවන් දියුණු කරගන්න සත්වර්ෂාදී කාලයක් දීර්ඝායුෂ ලැබේවා කියලා අපි
ආසිර්වාද කරනවා ඒවගේම පරලෝ සපත් ජයන්තද සිල්වා පියාණන්ටසා චන්ද්‍රාවති සමනසිංහ මෑණියන්ට නිදුක් නීරෝගී සුවපත් භාවය චිරජීවනී දීර් මිය ගිය ඒ මවපයන්ට මේ පින් අනුමෝදන් කරමු මේ පින් අනුමෝදංවීමෙන් ඒ මවපයන් ලැබූ ජීවිතය සුවපත් කරගන්න ලැබූ ජීවිතාවශයෙන් වර්ණයෙන් සැපයෙන් බලින් සමුදමත් ජීවිතයක් ලබන්න ඒවගේම චතුරාර් සත්‍ය අබෝධය නිර්වාණ ධර්මය අබෝධ කරගන්න මේ පින් උපකාරවේවා කියල පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒවගේම අපි රැස් කරගත්තාව සකල විද කුසලාන සංසධර්මයන් අතීත සංසාරයේ පටන් මේ ජීවිතයේ දක්වා අපි නමින්මිය පරලෝගේ අන්තාක් ඥාති මිත්‍රාදීන් ඇත්නම් ශිරු ඥාතින් මේ පින දැක අනුමෝදන් වෙලා ඥාතින්ගේ ජීවිත සුවපත් කරගන්න මේ පිණුපකාරවේවා කියල පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒවගේම සියලු දෙවි දේවතාවන්ට පින් අනුමෝදන් කරමු සියලූම පින් කැමිති දෙවියන් මේ පින අනුමෝදන් වෙලා දෙවියන්ගේ ජීවිත සුවපත් කරගෙන සංසාරගමන සුවපත් කරගන්න මේ පිණුපකාරවේවා ඒවගේම කොරෝනව සංගත රෝගය නිසා වෛද්‍යපතිකාර කරන සිරූම රටවල්ල ජනතාවට ඉක්මන් සුවේ ලැබේවා ඒවගේ මේ සංගත රෝගීතා ඉක්මනින්ම සිරු රටවල් වලින් දුරු වෙලා සිරු ජනතාවට තම තමන්ගේ දෛනික ජීවන කටට පහසුවෙන් සිද්ධ කරගෙන යන්ට සත්‍යය ලැබේවා ලපි ආශිර්වාද කරනවා. ඒ වගේ මද දිනේදී ධර්ම දේශනාව සඳහා තාම සද්ධාවෙන් ගෞරයෙන් බත්තියෙන් අනුග්‍රහ දැක්කෝ පින්නතුන් සෑම දෙනාටමත් දානමාන කටයුතු සිද්ධ කර පේවා සංවිධානය කර පින්නතුන් සියලුම දෙනාටමත් ඒ වගේම මේ ධර්මශ්‍රවනය කරන පින්වන් සෑම දෙනාටමත් පවුලල දූදරු ඥාති මිත්‍ර හිත හිතයිසි සෑම දෙනාටත් මහා සංඝරත්නයටත් සෙතක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් වේවා නිරෝගීවා සුවපත්වේවා රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වස් විසාධයකින් කිසිමන්ත්‍රාවක් නොමවේවා කායික මාංශක ශෝෂානය ලැබේවා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන තානාදී පින්කන් සීලාදී ගුණධර්ම සමත විපස්සනා භාවනාවන් දියුණු කරගන්න සත්‍යය ධෛරය වාසනාව චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. දෙවියන් ඥාතීන්ට පින් අනුමෝදන් කරමු නන් සීපත් කල්ල පින් අනුමෝදන් කරන්නේ මව්පියන් ආදී සිරුම ඥාතීන්ටත් ඒවගේ අපි සිරු දෙනා නමිමිය පල්ලොගිය සිරු ඥාතින් සීපත් කළ මේ පින් අනුමෝදන් කරමු අපි රැස් කරගත්තු ධාරතර පුුණ්‍ය ධර්ම අනුමෝදන් වෙලා අප සිරු දෙනාගේම ඥාතීන්ගේ ජීවිත සුවපත් වේවා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු. ඉදංවෝ ඥාති නංහෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදංවෝ ඥාති නංහෝතු සුගිතා හොන්ත ඥාතයෝ ඉදංගෝ ඥාති නංහෝතු සුගිතා හොන්තු ඥාතයෝ එත්තාවතාච අම්මේහේ සබ්බ තම්පුඥ්ඥ සම්පතන් සබ්යේ දේවානුමෝ දන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ජම්මේහේ සබදම් පුුණ්්‍ය සම්පදන් සබ්බේ භූතානුමෝ දන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේහේ සබදම් පුුණ්්‍ය සම්පදන් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුුණ්්‍ය කම්මේන මාමේ භාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාවනිබ්භාන පත්තියා ඉදම් මේ පුුණ්්‍ය කම්මං ආසවක්කයා වහං හෝතු සබදුකා පමුංචතු. සාදු සාදු සාදු. අභිවාදන සීලිස්ස නිච්චං උද්ධාපචායනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග සම්පත්ති මේ විච්චය අතෝ නිබ්භාන සම්පත්ති විනාතේ සමිච්චතු. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ සුපත්වේවා මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං සාසාදුරමෝදාමි සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු සාදුරමෝත්තමම් සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ භන්තේ කමාම කමිතබ්බං ඕකාස කමාමි භන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ අධ්‍යේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද දෙසැම්බර් මාස 21 වෙනි සඳුදා ධර්ම දේශනාව පවත්වා වදාළ බද්දේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැෑගොඩපොළ විමල ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේට චිරාත් කාලයක් ශාසනික සේවයේ යෙදමින් බොහෝ දෙනාගේ ධර්මාවබෝධය වඩා වර්ධනය කිරීම සඳහා ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවසෙත සාචිර ජීවනයේ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා අප සියලු දෙනා විසින් රැස් කරගත් උදාර කුසලානිසංසයන්ද හේතු වාසනා වේවායි සාදුකාර දී පුණ්‍යානුමෝදනා සිදු කර ආශිර්වාද කරමු සාදු 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 සද්ධර්ම ශ්‍රවණය කළ සුසිල්වත් සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි